නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපි සත්පුරුෂ පින්වතුනි, මම මේගොල්ලන්ගේ මූණවල සජීවී දැක්කේ නැහැ කාගේවත්. දෙකයි මූණවල දැක්කේ මම ඊට පොඩි කිව්වා. WhatsApp වල රූප දෙක ඔබගේ විශ්වගේ විතරයි. මේ මම මනසින් මේ ඇත්ත ඉලක්ක කළා, එල්ල කළා, අරමුණු කළා. අනේ මේ සුන්දර පරිසරයක සුන්දර හිත් තියෙන මේ ඇත්තන්ට ශාන්තියක් සැලසෙන්න ඕන කියලා. මොකද ඒ මානසික සුන්දර පරිසරය නැතුව මම මෙතෙන්ට ඇවිදින්න මට ඒක දෙන්න බෑ. ඉතින් අපි නිවෙන්නේ නැතිව තව කෙනෙක් නිවන්න බෑ. අපි මඩේ ඉඳන් තව මඩේ ඉන්න කෙනෙක් දාන්න බෑ ගොඩට. එහෙනම් අපි ගොඩෙලිලා ඉන්නවනේ තව කෙනෙක් මෙහාට ඇදලා ගන්න. ඒත් අපි තුල යම්කිසි අතුලාන්තයේ ශක්තියක් ගොඩනග ගන්න ඕන. ඒක මහා බලයක්. ඉස්සරහට එළියට විහිදෙන එක. ඒ අරමුණු කරනකොට ඒ අතුලාන්තයේ පවිත්‍රත්වය මම මේ කියන්නේ ඇඟේ නෙවෙයි මානසික පවිත්‍රත්වය. ඒක ඔබලා කාටත් අවශ්‍ය වෙනවා. කාටත් අවශ්‍ය වෙනවා. ඔයගොල්ලෝ මෙතෙක් කල වැඩි හරියක් මේ ජීවිතේ වැඩි හිටියුනේ ඉන්නේ. වැඩි හරියක් තන දුන්නේ, කල්පනා කළේ, රකින්න හැදුවේ, හැඩ වැඩ කළේ, ආරක්ෂා කළේ කයද හිතද? කය. මේ කය පදනම් කරගෙනම කය ලස්සන තිබ්බා, සැරසුවා, පිරිසිදු කළා කියන කාරණාව මත දෙව්ලොව ගියා ඉන්න සුගතිය ඉන්නවද? ලස්සනට ඇඟ තියාගත්තයි කියන්නේ. කැතට කුණු ගොඩේ අපවිත්‍රව නාන්න නැතුව ජරාවට තිබ්බා කියලා කය මැරලා ගිහලා අපාය ගිය කට්ටිය ගැන අහලා තියෙනවද? කය අපවිත්‍රව තියාගත්ත කියන හේතුව මත, ලස්සනට තියාගත්ත කියන හේතුව මත දිව්‍ය ලෝක ගියා කියලා ආරංචියක් තිබුණද කොහෙද? එහෙනම් අපායට ගියෙත්, සුගතියට ගියෙත්, පරිපූර්ණ ධර්මාවබෝධයෙන් ආයේ සසර ගමන නැවතුනේත් කුමක් අවබෝධ කරගද? කයද සිතද? සිත අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ලෝකේ මිනිස්සුන්ට වෙන විපත් හානි පහක් ගැන. ඥාති වෙෂණ. තමගේ නෑදෑයෝ ඥාති විනාශයටපත් වෙනවා. දැන් හොඳම අවස්ථාවකට කොයි කාලෙද? සුනාමි එක්කෙනෙක් දෙන්නෙක් තුන පවුලේ උඩ ඒකට කියන ඥාති විෂම භූකම්පන ඇවිදින්න. කෙනට එක්කෙනෙක් එළියට කියලා කඩේ ගිහිල්ලා ගේට් එකම අනිත් කට්ටිය යට එළිලා. තව සමහරු නාය ගිහිල්ලා. ඇවිල්ලා බලන්නේ නැහැ, ගෙවල් පිටින් නැහැ. සමහරු අදටත් ඥාති විපත් සිද්ධ වෙනවා. භෝග ගම් වතුර ඇවිදලා නමක් වෙලා නේද මොකද වෙන්නේ? තමන්ගේ භවභෝග සම්පත් නැති වෙලා තව ඇඟ මේක හොරි දද කුෂ්ඨ කැන්සර් අංශභාග මොනවද නැත්තේ? ඒවා සැප දේවල්ද? ඥාති විපත, භෝග විපත, නිරෝගික මහිමි වීම, රෝග විෂණ
3යි. තව එකක් තියෙනවා. ශීල විෂණ, ditthi විෂණ 5යි. බුදුහාමුදුරුවෝ අහනවා ඥාතින් නැති වුණා, සම්පත් නැති වුණා, නිරෝගිකම නැති වුණා කියන කාරණාව මත දුගතියට යනවද? නැහැ. එහෙනම් දුගතියට යන්න හේතු වෙන්නේ මොකද්ද? ශීල නැතිකම. සීලය අහිමි වීම. ඒ වගේම දර්ශනීය දැකීම වරද්දවා ගැනීම. දර්ශනය කියන්නේ අපි දැන් සම්මාදිට්ඨිය ගැන අහලා තියෙනවනේ නේද? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? යත ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකි නුවණ. සරියුත් මහ රහතන් වහන්සේ මේක කුසල්, මේක අකුසල්, මේක දුක, මේක සැප කියලා වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාව මොකද්ද? සම්මා. එතකොට සම්මා දිට්ඨිය නැතුව වැරදි දෘෂ්ටියක් තුළ පිහිටපුවාම පින්වතුනි අන්නේ දෘෂ්ටි ඔබව දාන්නේ බුදුහාමුදුරු දේශනා කරන කොහටද? සීල් නැතිකමයි, දෘෂ්ටිය වරද්ද ගැනීමයි, තනිකරම ඔබ සතර අපායට වටනවා. එතකොට සතර අපායට දාන වැරදි ගතිය ඔබට වෙන කවුරුත් ආරෝපණය කළාද මා තුලම හටගත්තද? වැරද්ද කාගේද? තමන්ගේ. ඒව වරදින්න හේතුනේ ඇයි අපිට? සත්පුරුෂය අහිමි වීම. සත්පුරුෂය අහිමි වීම. සත්පුරුෂය අහිමි වුණාම ඔබට අහිමි වෙන්නේ මොකක්ද ඊළඟට? සාදු සාදු. මොකද්ද? සද්ධර්මය අහිමි වෙනවා ඔබට. සත්පුරුෂය ඔබ ළඟ නැත්තම් ඔබට අහිමි වෙන්නේ මොකද්ද? සද්ධර්මය. ඔබට සද්ධර්මය අහිමි නම් මොකක්ද අහිමි වෙන්නේ? නුවණින් මෙනෙහි කරන්න දෙයක් නැහැ. නුවණින් මෙනෙහි කරන්න දෙයක් නැහැ. ඔබට නුවණින් මෙනෙහි කරන දෙයක් හම්බ වෙන්නේ නැතිකොට ඔබට ප්‍රතිපදාවක් වශයෙන් වඩන්න දෙයක් නැහැ. වඩන්න දෙයක් නැහැ. එතකොට උතන කර්ම හතරක් කියවනේ. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය. ඒ කොහෙන්ද ලැබෙන්නේ? එළියෙන්නේ. බාහිරින් මට ලැබෙන දේ. අන්තිම දෙක ඒත් එහෙන්ද ලැබෙන්නේ. අන්න එළියෙන් දෙකයි මෙහෙන් දෙක ගැලපුණොත් විතරයි වැඩේ සාර්ථක. ඔය හතර කියනවා එක පැත්තකින් කියනවා සෝවාන් වෙන්න ඕන කරන අංග හතරක්. සෝතාපට්ටි අංග කියලා ඔය හතරට කියනවා. සෝවාන් වීම සඳහා අවශ්‍ය කරන හතරක්. ওই ටික නැතුව සෝවාන් try කළාට හරියන්නේ නැහැ. ඒ කියන්නේ සත්පුරුෂය ඇසුරු තියෙන්න ඕනේ. සත්පුරුෂ ආශ්‍රයට කැමැත්ත තියෙන්න ඕනේ. සද්ධර්මයේ වොන් හරහා අහඬ ආසාව කැමැත්ත තියෙන්න ඕනේ. ඊළඟට මගේ පැත්තෙන් වෙන්න ඕනේ දෙක. කොච්චර සත්පුරුෂය ඇසුරු කරත් කොච්චර ධර්මයේ ඇහුවත් අර දෙක සම්පූර්ණ නැත්තම් මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ඒ නුවණින් මෙනෙහි කරපු දේට අනුව චර්යා රටාව යහපත් ආකාරයෙන් පැවැත්වීම. ධම්මානු ධම්ම පටිපදාව. සෝවාන් වීමට අවශ්‍ය කරන අංග 4. දැන් ඔබට සත්පුරුෂය ඕන තරම් ඉන්නවනේ. නැති වෙන්න බෑ. ඇයි? ඔබ මෙහෙවන්නේ යහපතට. අයහපතට ඔබ යහපතට මෙහෙවනවා නම් සිල්ගම් දන් දෙමු, අනිත්‍ය වඩමු, බලන්න මේ ලස්සන තිබුණට මේක ඔබට ඒ දකින්න එළිය රූපේ කාමයේ කියන එක නෑනේ. අපිට අර කැලේ අර අතන තියෙන රූපයක් විතරයි. හැබැයි ඒක ආකර්ෂණීයයි ඒ රූපේ. නේ? ඒක මම මෙහෙන් ෆොටෝ එකක් ගහනවා. කැමරාවෙන් ගන්න එක ඇතුළේ තියෙනවනේ මොකද්ද? ඉස්සර තිබ්බ රීල් එකක් දානවා කියලා. අන්තිම ගත්තාම අපි ඒක අර එළියට අරින්න නැතුව කෙලිම ස්ටුඩියෝ එකට ගිහින් දෙනවා. ඒකේ තියෙන මොකද්ද? නෙගටිව් එක. ඊපස්සේ ඒගොල්ලෝ සුද්ධ කරලා අර පැහැදිලි අර වගේ ගැලපෙන එක අපි හැමතිස්සෙම මෙහෙන් ගහනවා ෆොටෝ එකක්. ගහලා මේක ඇතුලේ දා ගන්නවා. දාගෙන ඒක අපි ඒ නෙගටිව් එකට ඡායාවට අපි මෙහෙන් මොනවද දෙන්නේ?
වටිනාකම් දීලා තියෙනවා. වටිනාකම් දෙනවා කියන්නේ හම්බ වෙච්ච රූපයට දැක්ක, ඇහිච්ච ශබ්දෙට, දැනිච්ච රසයට, මේ ගන්ධයට, පහසට, දැනගත්ත අරමුණට අපි වටිනාකම් දෙනකොට ඔතන අපි නොදැනුවත්වම නොදැන හිටියට මම බරපතල ඛේදවාචකයක් ඔබට සිද්ධ වෙනවා. මට සිද්ධ වෙනවා. යෝනිසෝ මනසිකාරය සිහිය නොවන දෙක ඒ තප්පරේ යෙදෙව්වේ නැත්තම් මොකද සකස් වෙන්නේ? දකින්න වාරයක් පාසා, ඇහෙන වාරයක් පාසා, ඉන්ද්‍රිය ගෝචර අරමුණු මුලාව තුල ඉඳගෙන ඇලීම වෙනවා නම්, ගැටීම වෙනවා නම් ඔබට මතු විපාක පිණිස කොහොමද සකස් වෙන්නේ? ඉන පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. බුදුහාමුදුරු දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කරන්නේ කොහොමද කිව්වේ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අපේ සම්පයෝගෝ දුක්ඛෝ, පී විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ච නලබති තාම්පි දුක්ඛං. ඔන්න ලිස්ට් එකේ 7ක් තියෙනවා. අන්තිමට තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් ඔය කලින් කියපු 7 සංකිට්ඨේන එක නෙවෙයි. කලින් 7ක් කියවනේ. ජාතික දුක්ඛ, ජරා දිවන කියන යම් පිච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛ. ඔය 7 කියන්නේ ලෝකතුරු බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ නැහැ. ඔය 7 කියන්නේ. අහලා බලන්න මේ ධර්මයක් අහව නැති මේ මුස්ලිම් ඇත්තෙක්ගේ ඉපදිනක දුක සැපද කියලා. අහලා බලන්න යාළුවෙක් ඉඳලා මාව දාලා අනේක සැපද දුකද කියලා අහලා බලන්න. මං අකමැති එක්කෙනෙක් හමු වීමට සැපද දුකද කියලා අහලා බලන්න එයාගේ. මං ආස කරන දේ මට නොලැබීම සැපයි දුකයි කියලා අහලා බලන්න. දැන් බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැහැ. ධර්මයේ ගැන දන්නේත් අහලා බලන්න දෙයක් මොකද කියන්නේ? ඔය ටිකම කියනවා. නේ? ඔය ටිකම බෝසතන් වහන්සේ අර අවස්ථා 4කදී උයනට යනකොට ඉස්සෙල්ලාම දැක්කා ෆස්ට් ටයිම් දැකලා තිබුණේ නැහැ. කවුද දැක්කේ? ලෙඩේ නේ මහල්ලේ දෙක ලෙඩේ තුනට මැරිච්ච කෙනෙක්. අන්තිමට තමයි වික්ෂුණ හසිනා මුණ දැකන ලැබුණා. අර රජුරෝ සුද්දර රජුරෝ වලක්වල තිබ්බා මේ නමුත් ඒ කවර හොයි කියන දෙවියෝ පින්නවා කියලා කියන කෙසේ නමුත් මේ දකින්න ලැබුණා නේ. එතකොට ඡන්දගෙන් විමසලා දැනගත්ත කලින් දැකලා තිබිච්ච නැති නිසා. හැබැයි අන්තිමට කියනවා පුබ්බේ ආනනුස්සතේසු ධම්මේසු මොකද ඉන්නේ? චක්කුම් උදපාද, ඥානං උදපාද, පඤ්ඤා උදපාද, ආලෝක උදපාද. පුබ්බේ ආනනුස්සතේසු ධම්මේසු. ඡන්දගෙන් අහපු ටික නෙමෙයි මට විසදුනේ. ඡන්න කියපු ටික නෙවෙයි. ඒ ටික යම් පෙරලියක් වෙන්නට ඒ දර්ශනේ හේතු වුණා. හැබැයි අවබෝධ කළේ ඕක නෙවෙයි. ඔయిత වඩා එහා ගිය ටික ඡන්න කිව්වේ නෑ. ඔතන ඔය මේ වැත් පංච උපාදාන ස්කන්ධ සකස් වෙනවා. ඕකයි දුක කියලා. ඔය ඔක්කොම කෙටි කරලා ගොනු කරලා ගත්තොත් ඔතන ඔබට මට සකස් කරන දෙන තමයි මොකද්ද? පංච උපාදාන ස්කන්ධ දුක. ඇයි හැදෙන්නේ? අපි හැම තිස්සම ඇස්සමු කරන්නේ ඇලෙන්න දෙයක් හොයන්නේ. ඇලෙන්න දෙයක් හොයනවා. ඒ පැත්ත බල්ල අනිත් පැත්ත හරවන්නේ ඇයි? මේ පැත්තේ මට ඇලෙන්න අරමුණක් නැති හින්දා මේ පැත්ත හැරෙනවා. ටීවී එකේ channel එක වෙන එකට මාරු කරන්නේ ආයේ මහත්මයා. දැන් මේ channel එකේ මගේ තණ්හාව පෝෂණය කරන්න බෑ. ටීවී channel තියෙනවනේ. ඒ channel එකක් දාලා එකපාරට remote ඉන්න හොඳයි. ඉන්න තැන ඉඳලම මොකද්ද මේ channel එක මාරු කරන්න පුළුවන්. ඇයි මාරු කරන්නේ? හැබැයි ওই channel එක දාලා ඕක තුලම ඔබමයි තෝරගත්තේ ඔක සැපයි කියලා නේද? හොඳයි කියලා. දැන් ඊළඟට මාරු කරන්නේ ඇයි? මගේ තණ්හාවට මේ වෙලාවේ මෙයාට ඉඩක් ලබලා දෙන්න, තණ්හාව පෝෂණය වෙන්න ඉඩක් ලබලා දෙන්න බෑ. ඒ නිසා යා තණ්හාව වැඩෙන්න අන්න ඒ ඉන්න ඉරියව්වෙම අර channel එක මාරු කරලා තණ්හාවට ආහාර ලබලා දෙනවා. తත්‍ර తත්‍රා විනන්දිනී. ඒ තැන මොකද වෙන්නේ? සතුට හේතු වෙන තෘෂ්ණාවට ආහාර ටික
දෙනවා. ඔය තණ්හාව පොණෝ භවිකා. අය භවය සසර හදලා දෙන එකයි මේ භයානකම කියන්නේ. නන්දි රාග සහගතා. කැමැත්තෙන් ඇලෙන ගතියක් තියෙන මේකේ. ආක බොන් පරාදයි. මේ ඇලිල්ල මේ ජීවිතේ හටගත් එකක් නෙවෙයි. බොහොම කාලයක ඉඳලා මේක අරගෙන ඇවිල්ලා තියෙනවා. මේක මා ප්‍රබල කෙලස් ඝන තට්ටුවකින් වැහිලා තියෙන්නේ. හැබැයි මේ ඔය කෙලස් ටික හදාගත්තෙත් ඔබමයි. ඔබ ඕක කඩන්නත් ඕනේ. ඔබ විශ්ින්මයි. නේද? එතකොට අර සත්පුරුෂයාගෙන් ඇහෙන ධර්මය මට වෙන්න ඕනේ නුවණින් මෙහෙම කිව්වා. දැක්කම පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. ඇත්තද? නැත්තද? බලන්න ඕන. මෙතන තියෙන්නේ මෙහෙම ධර්මතාවය නේද? ඔකට හොඳ අවස්ථාවක් කියන්නේ. අහලත් ඇති බොහෝට බද්දරක ගාමිනී සංයුත්තනිකයි සූත්‍රයක් තියෙනවා. මේ ගාමිනී සූත්‍රේ අහලා තියෙනවනේ. ගාමිනී බුදුරජාන් වහන්සේගෙන් ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මොකක්ද අහන්නේ? භාග්‍යවතුන් වහන්සේ මට දුකේ නැතිවීමත් කියලා දෙන්න. මෙතනදී නේ මේ වෙලාවෙම දුක ඇතිවීමයි දුක නැතිවීමයි කියලා දෙන්න. බුදුහාම කිව්ව හොඳයි ගාමිනී මම ඔබට දුකේ ඇතිවීමත් නැතිවීමත් කියලා දෙන්න. හැබැයි මම ඒ අතීතෙන් කරුණු ගන්නෙ නෑ. අතීතෙන් කරුණු ගන්න. අනාගතෙන් ගන්නෙත් මේ තප්පරේ මේ මොහොත. ඔබ ඉන්න ගමේ ගාමිනී. ඔබේ සමීප නෑයුත් ඉන්නවා. නේද? තව ගමේ කට්ටිය ඉන්නවා. තමන්ගේ කෙනෙකුට, තමන්ගේ ඥාති කෙනෙකුට, ගමේ කෙනෙකුට ඒ ගමේ කෙනෙක් ලෙඩ වුණා. හදිස්සි අනතුරකට භාජනය වෙලා මලා කියලා ආරංචි වුණොත් ඒ අය අතරේ එහෙම ආරංචි වුණොත් දුක හිතෙන අයත් ඉන්නවද ඒ ගමේ? තමන්ගේ ගමේ කෙනෙක් ලෙඩ වුණා. බරපතල ලෙස මේ මිරිස්සාව නෙවෙයි. කොරෝනා. අරයට කොරෝනා හැදිලා කියලා ආරංචි වෙනවා. මේ දැන් පවත්න කොරෝනා එකනේ. අර මුලින්ම ආපු එක ප්‍රබල එක. හිටගෙන මැරිලා වැටෙන්නේ. ඒක. පැරලයිස්. කැන්සර්. වාහනේට හැප්පිලා අතප්පයක් කැරලා කපලා අයින් කරලා. අම්මලා කියලා ආරංචි වුණාම එහෙම දුක හිතන අයත් ওই ගමේ ඉන්නවද? එහෙම ස්වාමීනි. ওই ගමේ කාට හරි ඔබ ඉන්න ගමේම කෙනෙක් ලෙඩ වුණා, අතපය කැඩුනා, මලා කියලා ආරංචි වුණාම දුක හිතෙන්නේ නැති අයත් ඉන්නවද? ඔව්. එකම ගමේ කෙනෙක් ලෙඩ වුණාම මලාම විපතටපත් වුණාම දුක හිතන අයත් උත්තරය ඉන්නවනේ. ඒ ගමේම තව කෙනෙකුට මේ ගමේ මං ඉන්න ගමේම අල්ලපු වැටේ වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ මොනවා වුණත්. ඇයි එහෙම? ඇයි එහෙම අපේ මහත්මයා? ඔබ ඉන්න ගමේ තමන්ගේ ගමේ එක්කෙනෙක් මැරෙනවා කියන්නකො. හරි දුකයි. තව එක්කෙනෙක් මැරෙනවා. එයාම වලට දුකේ ඉන්නේ. ඇයි? අර දුකේ ඉන්නේ බැඳීම. ඔව් ඒක පැහැදිලි නේද නේද? එහෙනම් ඇයි දුකේ ඉන්නේ? අර මැරිච්ච එක්කිනා ගැන මොට දුක ඉන්නේ මට එයා පිළිබඳව ඡන්ද රාගයක් තියෙනවා. ඡන්ද කියන්නේ කැමැත්ත, රාග කියන්නේ ඇලීම. කැමැත්තෙන් ඇලීමක් තියෙනවා. හැබැයි මට අර කෙනා මලව දුකේ ඉන්නේ නැත්තේ මට එයා පිළිබඳව ඡන්ද රාගයක් නැහැ. ආශාවක් නැහැ. කැමැත්තක් නැහැ. බැඳීමක්. එහෙනම් ඔන්න මතක තියාගන්න ගාමිනී. දුක එන්නේ කොතනින්ද? කැමැත්තෙන් ඇලීම තුලින්. කැමැත්තෙන් ඇලීම තුලින්. අරය මැරිච් එකවත් නෝ දෙන්නම මැරිච් එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දුක එන්නවත් නැති වෙන්නවත් එයා මැරිච් එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ දෙන්න පිළිබඳව මම මෙහෙන් දරන ආකල්පේ වෙනස මතයි මට දුක එනවද නැද්ද කියලා ප්‍රශ්නේ තියෙන්නේ. මං එයාට මගේ පැත්තෙන් එයාට බෑ මා තුල චන්ද රාගය ඇති කරවන්න.
මමයි එයා පිළිබඳව දැනගෙන අහලා දැකලා මගේ ලෝකයක් හදා ගන්නවනේ මම. අපේ ප්‍රශාන්ත මහත්තයා මං ගැන ලෝකයක් හැදුවද එන්න කලින්. ඒ ලෝකේට ඔබ හදාගත්ත නිර්මාණය කරගත්ත ලෝකයක් තියෙනවා. මේ ආයතනේ ආගමික මේ විහාරස්ථාන සම්බන්ධයෙන් ඔබ තමයි ගොඩාක් අය සම්බන්ධ කරගන්නේ. මේක හොඳ වැඩකට පෙරමුණ අරගෙන කටයුතු කරන්නේ. ඔබ මම් පිළිබඳව හදාගත්ත ලෝකයක් තියෙනවා අර අපිව හමු වෙන්න කලින්. දැන් මේ හදාගත්ත ලෝකේ ඔබ හදාගත්ත ලෝකයට ගැළපෙන විදියට මන් නැත්නම් ඔබට මොකද වෙන්නේ? ඔබ ගැටෙනවනේ. ඒක නැත්ද? ඊට පස්සේ අපි කියන්නේ හිතන් හිටියට හරි නෑනේ අප්පා හිතන් හිටව මට්ටමේ. අපි බලාපොරොත්තු වෙන ඔය වගේ දෙයක් ඔච්චරම ඔහොම නෙමෙයි ඊට වඩා. එහෙනම් වැරද්ද මගේද ඔබේද? වැරද්ද කාගේද? මගේ වැරද්දද? මට කොහෙත්ම හසුරවන්න බැරි, මට පාලනය කරගන්න බැරි, මගේ වශයෙන් ඒවත් කියන්න බැරි මේ කොහෙද ස්වාමීන් වහන්සේ නමක් ගැන අහලා හරි දැකලා හරි මම මගේ හිතේ ලෝකයක් හදාගන්නවා මේ විදිහට වෙන්න ඕනේ කියලා. ඒ ලෝකේ මට ඕන විදිහට මේ ඇත්තන්ට නැති විට මොකද වෙන්නේ? ගැටීමක් තියෙනවා. ඒතර ගැටිලා තියෙන ඔබ මා එක්කද? ඔබ ගැටලා තියෙන කා එක්කද? හොඳම තැනක් උතන. ඔබ ගැටලා තියෙන කා එක්කද? අන්න සාදු සාදු මොකේකද? ඔබ ගැටුනේ මා එක්ක නෙවෙයි. ඔබ ගැටුනේ ඔබත් එක්කමයි. ඔබ ගැටුනේ මා පිළිබඳව ඔබ හදාගත්ත සංකල්පයේ සිතුවිල්ල එක්කමයි ඔබ ගැටුනේ. ඔබ හදාගත්ත ලෝකයට අනුව මෙහින් ටිකක් හම්බුණා කියන්නකො. ඔබ සතුටු වෙන්නේ? ඔබ සතුටු වෙන්නේ මා එක්කද ඔබේ සිතුවිල්ල එක්කද? තමන්ගේ සිතේ. අපි කවුරුවත් අනිත් එක්ක ගැටිලත් නැහැ. ඇලිලත් නැහැ. තේරෙනවද මන් දන්නේ මං ඇලිලා තියෙන්නේ මම ගැටිලා තියෙන්නේ මගේම සිතත් එක්කයි. අන්නර ඇලීම ඇති කරන සිත තුලත් ගැටීම ඇති කරන සිත තුලත් සකස් වෙච්ච එකම දේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධ දුක. ඇලීමත් දුකක් නේ. තේරෙනවද? ඇලීම දුකද සැපද? දුක. එහෙනම් අපේ ඇලෙන දේවල් මේ හොයන්නේ දැන් මේ ඇත්තද කියන කතාව. අවබෝධයෙන් කියන එකක්ද? ඇලීම දුකද සැපද? අපේ ඉන්න මට්ටමට අපිට සැපක් ඔයගොල්ලන්ට නේ. ඇලීම සැපක් අපිට. ඒකනේ සැප හොයන්න යන්නේ. ඔය මෙතෙක් ඔබලා හොයපු සැපේ තුල ඔබලට අසහනයක්, පීඩාවක්, දුකක්, ආතතියක් දුන්නේ නැද්ද? ඒක නැතිවීම තුල නෙමෙයි. කොහොමටත් ඉතින් මේ සුන්දර දෙයක් තිබල නැතිවීම තුල ඔය ඕනම ජාතික ආගම් අයට ඒක දැනෙනවා. ඒක තියෙද්දී ඒ සැපය තුල මට දැනෙන දුක, මට එන මේ පීඩාව, සැපය තුල හැඟවිච්ච බය නේද? දරුවා සැපද දුකද කියන්නේ ඔයගොල්ලෝ? තමන්ගේ මේ අම්මලා තාත්තලා ඉන්නේ නේද? සැපද දුකද දරුවා තමන්ගේ? සැප නේද? ඔව් දෙක චුටි දරුවෙක් කියන්නේ. ඒ පොඩි උපාසකයා නේද? දුවේද පුතේද පුතා නේද? අර හරි දණ්ඩ නමස්කාරනේ විහාරේ වැන්දේ පැත්ත නේද? දැන් ඔය මොකද්ද ඔය තියාගෙන ඔඩුක්වි? සැපද දුකද? ඈ? සැප නේද? ඔය පොඩ් අනේ මම මේ නිකන් උදාහරණයක් කියන්නේ. බුදුහාමුදුරු කිව්වන අපිට බය වෙන දෙයක් නැහැ නේ. අර ගාමිණීගේ කතාවේ එතනත් කියන්න. එහෙනම් චන්ද්‍රාගයයි අර මැරෙන්න මැද්ද එක්කන ගැන ඇලෙන්න දුක හිතෙන්ද දුක නොහිතින්දත් ඇලීම සහ ඇලීම නැති එකයි හේතුව. ඊට පස්සේ යනවා එයාගේ හිටිය පුතේ චිරවාසී. මොකක් හරි වුණොත් බුදුහාමුදුරුවෝ චිරවාසී පුතා ලෙඩ වුණොත් පුතා මලොත් ගාමිණී වල දුකද කියලා ඇහුවා. පුතා ලෙඩ වුණොත් පුතා මලොත් දුකයි කියලා. බුදුහාමුදුරුවෝ මට හිතා ගන්නවත් බැහැ. පුතාට මේ වගේ කරදරයක් නම් මට පිස්සු වැඩේ කියලා. ඇයි කියලා? මගේ පාන පුතා කිව්වා.
මගේ පණ, මගේ සතුට, මගේ සැපේ, මගේ පුතා නම් අන්න බුදුහාඳුරුව අහව ප්‍රශ්නයකදී අර අතෙන්ට ගැලපෙන්න පුළුවන් එක තියෙනවා මොකද? පුතා ලෙඩ වෙන්න පුළුවන් ධර්ම නිසා. පුතා මැරෙන්න පුළුවන්. එහෙනම් මගේ සතුට වේගෙන් පැහැර ගන්න පුළුවන් ගතිය මේ දරුවත් තුළ නැද්ද? හැබැයි ඒක තියෙන දරුවා තුළ නෙමෙයි තියෙන්නේ. දරුවා පිළිබඳව මං ඇති කරගත්ත නිත්‍ය සැප සංකල්පනාව ඒ ලෝකේ ඒ මනෝ ලෝකේ ඒ සංකල්ප ලෝකය ආයි තප්පරයක් ඕනේ සුණු විසුණු වෙලා මාව නන්නත්තරේ දාන්න මහා ඛේදවාචකයක් මගේ මනස ඇති කරන්ද හේතු වෙන්නේ නැද්ද මම සැපයි කියලා ගත්ත දරුවට අර විපතක් වුණොත් පටාචාරණ මොකද උනේ පටාචාරාගේ ලෝකේ උනේ මහත්ය පටාචාරාගේ ලෝකේ උනේ දරුවෝ දෙන්න පටාචාරාගේ ලෝකේ උනේ අම්මයි තාත්තයි මල්ලි නේද ඔය එක්කෙනෙක් හරි හිටියානම් ඉතුරු වෙලා නේද මහගෙදෙට්ට යද්දි අම්මයි තාත්තයි මල්ලි හරි ඉතුරු වුණා මල්ලියේ මොකද අපිට උනේ කියලාවත් අඬයි කෑ ගගා දැන් මගේ කවුද ඒට ඉතුරුනේ කියන්නේ පිස්සු නැහැදී තියෙයිද ඇයි උනේ පිස්සු හැදුනේ පිස්සු හැදුනේ එයාගේ ලෝක ඔක්කොම බිඳිලා මගේ ඇතුලේ ගොඩනගාගත්ත ලෝකේ ගලපන්නේ එළිය ලෝක ටික මගේ සංකල්ප ලෝකයක් තියෙනවනේ මගේ සංකල්ප ලෝකේ මහත්ය මගේ සංකල්ප ලෝකයේ ආස්වාද ජනකලිය මගේ දරුවෝ දෙන්න අම්මා තාත්තා මල්ලි ඒව දැන් එළිය ගලපන්නේ නැතු නිසා මම තනි වෙලා දැන් මට දුක මමම හදාගත්ත ලෝකයක් කැඩිද්දි බිනිද්දි මමම දුක් වෙනවා නම් ඊටත් වඩා මහා තකතිරු මොහොඩකම අපි හැබැයි හැම තප්පරෙම හදන්නේ ඕක නේද හැම තප්පරෙම සකස් වෙන්නේ කවද්ද ඕකට මම විරාමයේ තියන්නේ එනිසා බුදුහාමුදුරුවෝ අර ගාමිණීගෙන් අහනවා ගාමිණී ඔබගේ බිරිඳ චිරවාසිකේ අම්මා ඔබේ යම් දවසක ඔබතුමා විවාහ වෙලා ඔබේ නෝනා අද ඉන්නවද ලංකාවේ මේ ඔබේ නෝනා ඕගොල්ලෝ තම තමන්ට ගල්ප ගන්න ඔබේ නෝනාගේ නම මොකක්ද සංගීත විරරත්න සංගීතා කියන චරිතය ස්ත්‍රී චරිතය දැකලවත් නැති එහෙම කෙනෙක් ගැන අහලවත් නැති වෙලාවක දැන් ඔබට පේනවනේ නැවෙනවනේ ඒ ලෝකෙ මේක ඇතුලේ තියෙන්නේ ආයෙත් නේද ඒ ලෝකෙ දැන් සංගීත කියපු ගමන් දැන් ඔබට හිමි කරගත්තේ නෝනව මතක් වෙනවනේ ඒ ඔබට හිමි වෙන්නේ කලින් සංගීතා කියන කෙනෙක් ගැන අහලවත් නැතුව දැකලවත් නැතුව ඔය මම කියන සංගීත ඔබට හිමි එක්කෙනා දැකලත් නැහැ අහලත් නැහැ එහෙම ඉන්න වෙලාවක ඒ බඳු සංගීතා කෙනෙක් පිළිබඳව ඔබට ඇල්මක් ඇති වෙනවද අහලත් නැති දැකපුත් නැති කෙනෙක් පිළිව ආසාවක් ඇති වෙනවද එහෙනම් මේ කාවේ කොහෙන්ද පස්සපච්චය වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වින්දනයේට යන්නේ වින්දනයේට යෑම තුල අනතුරක් තියෙනවද දැන් මේ වෙලාවේ අපි ඒසි දාලා තියෙන හින්දා අපිට ලොකු කායික පීඩාවක් දුක් වේදනාවක් නැහැනේ මොකද ඒසි එක තියෙනවනේ ඒසි එක ඕෆ් කළොත් ෆෑන් ඕෆ් කළොත් විනාඩි දෙක තුනක් යනකොට මොකද වෙන්නේ ඈ ඩාඩි දාන රත් වෙනවා අමාරුනේ මොකක්ද දැනෙන්නේ පීඩා සහිත වේදනා සහිත ස්වභාවයක් දැන. දැන් රහතන් වහන්සේත් ඉන්නවා මෙතන. රහත් වෙච්ච උත්තමයන් වහන්සේ නම. මට දැනෙන දේම උන්වහන්සේට දැනෙන්නේ නැද්ද? කෙලෙස් තියෙනවද එතන? මට දැනෙන වේදනාවමයි දැනෙන්නේ. රස්නෙමයි. උන්වහන්සේට කෙලෙස් හට ගන්නවද? මට විඳීම නෙමෙයි ප්‍රශ්නේ. වින්දනෙන් පස් විඳීමත් එක්ක මම එතෙන්ට ගලපන දේ තුලයි වැරද්ද තියෙන්නේ. දැනෙන සැප වේදනාවක් පස්සේ අපිට දැනලා නියුට්‍රල් කරන්න පුළුවන්. නියුට්‍රල්ද කියන්නේ මොකද? නෝමල්
එතනින් හරි යන්න දෙන්නේ නැතුව. ඇලෙන මට්ටමට යන්න නැතුව. දුක් වේදනා මට්ටමින් තියන්න. අපිට බෑ. ඇයි? ඒක ඉතින් හරි වේගෙන් සැප වේදනාව හරහා තණ්හාවට වේගෙන් පයින්නවා. දුක් වේදනාව හරහා ගැටීමට පයින්නේ. ඒකෙන් මං ඉල්ලන සැපේ මට දෙන්නේ නැහැ. සැප දුක් වේදනාව තුළ තණ්හාව තියෙනව නේද? දුක් වේදනාව තුළ ඇයි මට දුක් වේදනාව එන්නේ? තණ්හාව මන් තුළ තියෙන හින්දායි දුක් වේදනාව වෙන්නේ. මම ඉල්ලන සැපේ අයියෝ ලයිට් ගියානේ. කරන්ට් එක ගියානේ. නෑ රස්නේනේ. වතුර හිටියානේ. ඇයි? මම ඉල්ලන දේ නොලැබෙනකොට මට ගැටෙන්නේ මගේ තෘෂ්ණාවට ආසාවට එතන පිහිට වෙන්න ඉඩ නැති ඉඳ බලන්න කියම දුක් වේදනාව තුළ තියෙන මොකද්ද? තණ්හාව. මේ තණ්හා ඇලීම් ගැටීම් දෙකමටම මූල පදනම වෙන්නේ මොකද්ද? මේකේ ආදීනවේ නොදන්නාකම කියන මෝහය. මෝහයට ළඟින්ම උදව් කරලා දෙන්නේ අවිද්‍යාව. මෝහයට ළඟින්ම උදව් කරන්නේ අවිද්‍යාව. ඒ නිසා අර ටික ගැන බය වෙන්න එපා. ස්පර්ශයෙන් ඇති වෙන වේදනාවට සැපක් ලැබුණා. දුක් වේදනාවක් ඇඟට දැනුණාට ඇඟට දුක් වේදනාව දැනුණාට ඒ දුක් වේදනාවත් එක්ක ගැටීමට යන්න දෙන්න එපා. කොහටද? හිතට. එහෙම ගියොත් තමයි ද්වේෂය ඇති වෙන්නේ. එතකොට සැබෑ කෙලස් ජයගත්ත කෙනා, මනස අවබෝධ කරපු කෙනා මේ ඇති වෙච්ච දුක් වේදනාවට හිත යොමු කරලා මෙතන මොකක්ද තියෙන්නේ? දැනීම. දැන් ඔයගොල්ලෝ මෙතන ඉඳගෙන ඉන්නවා මේ එක ඉරියව් වලින් නේද? ඔය ඉරියව්ව හොඳයි කියලා ඔබට කිව්වේ ওই විදිහට ඉඳගන්න කියලා ඔබ යෙදුවේ කවුද? දැන් අපි විනාඩි 15ක් විතර වගේ 20ක් අතර වෙන්නදී ඔය විදිහට ඔබ ඉන්දෝල සැපයි කියලා ඔය විදිහට ඉන්දෝපු ඔය සිත දැන් ඔබට කියන්නේ මොකද්ද අපේ මහත්තයෝ? වෙනස් කරපන්. ඇයි? සැපනේ නේද? සැපද? දුකින්ද. දැන් මේ හිත කලින් මට මොකද්ද පෙන්වන්නේ? සැපක් පෙන්වනවා. දැන් පෙන්වන්නේ දුකක් පෙන්වනවා. එකම සිතලද පෙන්වන්නේ මේ දෙවිලි චරිතයක් රඟපාන්නේ. දැන් මේ සිතේ මම කොහොමද විශ්වාස කරන්න ඕනේ? කොහොමද ඇත්ත? ওই දෙකම ඇත්ත නෙමෙයි නේ. දෙකම මේක හේතු ඵල. මේක හේතු. එතකොට ඔන්න දැන් නැගිට්ටොත් මට සැපයිනේ. දැන් ඉන්න ඉරියව්ව දුකයි නේද? මට නැගිට්ටොත් සැපයි. කොච්චර වෙලාවක් සැපදීද නැගිටලා ඉන්නකොට? කොච්චර වෙලාවක් සැපද? අයියෝ හරියම අප කොන්දර දින ඉඳ ගන්නත් නා ඉඳ ගන්න. මොන ඉරියව්වද සැප? ප්‍රධාන ඉරියව් හිටගෙන ඉන්නවා, ඉඳ ගන්නවා, යනවා, නිදා ගන්නවා. අපි හිතගෙන නිදා ගන්නකට හොඳ ඉරියව්ව කියලා නේ. කැමරාවක් හයි කරලා වගේ තිබුණා. නිදාගෙන ඉරියව් මොන තරම් රෑ දඟල. ඔය පොඩි හොන් ඉන්නවම සරමෙන් බුදිනවා. පුදි හොට සරම බිම පොඩි එක ඇදේ. එහෙම වෙන්නේ? ඒ ඉරියව් බුදියනේ නේද? නෑ. මේක පුදුම දැඟලිල්ල පොඩි එක දන්නේ. උදේ නැගිටලා බලන්න නියපොතු පාරවල්. පතු වෙලා මුක්කු කාලද? මේ මදුරු විදලා. දැන් ලකමතු වෙලා වගේ. කනකොට පොඩි එකක් කාලා දැම්මේ පුතේ මොකේ බං වෙලා තියෙන කොන්ද? හාමු ගිහිල්ලා. මෝ දන්නවද? නෑ. ඉන්නේ නමුත් ඇතුළාන්තේ හිතට මේ ඉරියව්ව එකෙන් තියන්න බෑ. නිසා තින්නුතනේ ඔයගොල්ලෝ මේ ඉරියව්වයි සැපයි කියලා ඔය කය නෙවෙයි ඔය කෙස් ගහක් ගැනවත් මේ නා විශ්වාස කරන්න එපා. ඔය කෙස් ගහක් ගැන කිසිම විශ්වාසයක් තියන්න එපා. ඔය කෙස් වැටෙන කෙස් ගහක් තියෙන ඔබට.
වැටෙන දත තියෙන්නේ ඔබට. විශ්වාසය තියන්න. ඔබේ මොනවද කියන්න මට විශ්වාසය තියන්න පුළුවන්? අද අම්මා ඔබේ ලෝකීය දරුවනේ. ඔබේ දරුවා එක්කලු ගොඩනගාගත්තු ලොකු ලෝකයක් තියෙනවා. මට මගේ කෙස් ගහවත් විශ්වාස නැත්තම් මට අයිති නැත්තම් අද මේ සෙන්සර් ඩයින්ද අර ඩයින්ද මේ ඩයින්ද නේද මොනවෙන් දාලා හරි මේ මැදපු මේ දත් කොච්චර කල් අපේ මහත්තයෝ නේද තියා පේන්නේ කටවලු තිකිරුන්නේ නැද්ද කියලා වහරන තියෙන්නේ එලාවට ඒකනේ කොච්චර කාලයකට මගේ කරලා තියාගන්නද ඔබට ඔබේ දත හෙලවෙන එක නවත්තන්න පුළුවන්ද ඔය දත ශක්තිමත් ඔය විදිහට තියෙන්න ශක්තිමත්ුනේ ඔබ ගත්ත ආහාරය නේද? අම්මා පුංචි කාලේ දීපු කිරි ඔබ බඩේ ඉන්නදී අම්මා ගත්ත ආහාරයෙන් ඔබ පෝෂණය වුණා. මෙලොවට ආවට පස්සේ අම්මා කිරි දුන්නා. කිරි වැරුවට පස්සේ අපිට ඔය චූටි චූටි මත ගාලා දැන් නම් අර පොඩි පරණ අම්මලා වගේ නෙමෙයි මේ ගේ වටේ දුව දුවා මොනවදෝ එක ගුලි කර කර දෙනවනේ මොකද්ද හදන්න කියන්නේ? හදන්නේ කේස් මාස් ලේ ඇට නහර වකුගඩු මේ කුණු කයක කොටස් නේද මේ ආහාරයෙන් පෝෂණය කරන්නේ. ඒ ආහාරයෙන් නොදුනොත් මේ කුණු කයේ ඒ කොටස් පෝෂණය වෙයිද? පෝෂණය වෙන්නේ? ඒකට පවතින්න ඉඩක් නැහැ මේ රූපය පවතින්නේ ආහාරයේ පදනම් කරගෙන. ඔයගොල්ලෝ වැඩි හිටියෝ කියන්නේ ඔයගොල්ලෝ මේ කාලය තුල ඔය කය පෝෂණය වෙන්න, ඔය ලේ වැඩෙන්න, ඔය ඇස් නහර සියලු කොටස් සඳහා ලක්ෂ කීයක් වේදන් කරලා තියෙන කෑම ටික රත්තරන් පැත්තකින් තියන්න ඕන. වෛවර්ණ ඇඳුම් පැත්තකින් තියන්න. අර විලාසිතා පැත්තකින් තියන්න. යාන වාහන නෙමෙයි මං අහන්නේ. මේ ඇඟේ පණ ටික තියාගන්න. බඩගින්න නිවා ගන්න ගත්ත ආහාර වලට අපේ ප්‍රශාන්ත මහත්මයා ලක්ෂ කීයක් විතර වේදන් කරලා තියෙනවා. ඔකට වැඩිද? ඔය දෙන්නගේ වැඩි ජොබ් පඩිය හම්බෙන්නේ කාටද? කමන්නේ. මට නේ. එහෙනම් වැඩියෙන් වීදම් කළේ කය වෙනින් ඔයා මෙයාද ඔයාද? ඔයාගේ කය වෙනින්. ඔයානේ. මෙයා පොඩ්ඩක් පල්ලෙන්නේ. හැබැයි මෙයා වීදම් කරද්දිත් ඔබ වීදම් කරද්දිත් දෙකම හිතේ වෙනසක් නෑ. රූපේ මම කියලා අල්ලන් තියෙන උපාදානය කරලා. ඇයි? රූපේ උපාදාන කරනකොටම වේදනාවත් උපාදානෙ වෙලා සංඥාවත් උපාදානය වෙලා සංකාරත් උපාදානය වෙලා විඥානයත් උපාදානය වෙලා එකක් විතරක් උපාදානය වෙන්නේ රූපේ විතරක් කියලා. එකක් අල්ලනකොට අනික් හතරම සකස් වෙලා පහම gediye පිටින් ඇවිල්ලා ඉවරයි. මෙහෙන් රූපේ බලනකොටම රූපේ වේදනාව සංඥා සංකාර විඥාන කියන gediye පිටින් මහා මේ දෙයක් නිර්මාණය වෙලා ඉවරයි. හැබැයි අර දාරුචීරියට කිව්වා නේද? මේ බාහ්‍ය දාරුචීරිය ඉල්ලා හිටියන වැඩි බණ ඕනේ නැහැ බුදුහාඳුනේ. උඩ හිටපම් පින්නපාත කියලා දන් ටික වළඳනකම් කියලා බුදුහාඳුර කිව්වනේ. ඔය විදිහ නෙමෙයි කිව්ව මම නිකන් ඔය කිව්වට. පින්න ටිකක් කිව්වෙන්නේ විදිහ පින්නපාත යන වෙලාව. ස්වාමීන් පින්නපාත ගිහිල්ලා ඉවර වෙලා ඔබ වහන්සේ බණ කියන්නේ කාටද? මම මලොත් දැන්. ඔබ වහන්සේ පින්නපාත යන තර මම මැරෙනවා. කාටද බණ කියන්නේ? මේ වැන්ද බුදුහාඳුරනේ. එක බණ පදයක්. එහෙනම් ඉඳගනින් කිව්වා ගහමුල. මොකද කිව්වේ? දුටු දේ දුටු පවණින් නවත්තන්න. හරි. මේක මොකද? මේක වටාත්තක් කියලා කවුද කිව්වේ? කවුද කිව්වේ? මේ ගහලා තියෙනවද? කොයින්චි කාලේ සංඥාවක් විතර මේ හැඩේ යුක්තද? වටාත්. ඉස්සල්ලාම ඔබට මේක හමු වෙනකොට වටාත්තක්ද හමු වෙන්නේ හැඩයකින් යුක්ත වර්ණයකද රූපයක්ද හමු වෙන්නේ? ඒ මුලින් හම්බෙන රූපේ වටාත තියෙනවද? කෙලස් නැහැ. දර්ශන මාත්‍රේ විතරයි තියෙන්නේ. අපවිත්‍ර නැහැ එතන. එක පාටම ඇතුලේ දාපු සංඥා ගොඩ හරහා අපේ හාඳුනට වඩා මේ වටාත් එච්චර ලස්සන නැහැ නේ අපේ හාඳුනේ වටාත්තට වඩා. අපේ හාඳුනගේ තියෙන මොකද්ද? නනවද මේ? ඇද්දලක්කින් හදපු නේද? ප්‍රසන්න මහත්තයා. පන්සලේ ලොකු හාඳුන ඇද්දල් පිටකින් යුක්ත වටිනා වටාත්ත මේ වගේ කබල් එකක් නෙවෙයි. මගේ වටාත්ත පල්ලෙහාට වඩෙනවා. අපේ පන්සලේ ලොකු හාන වටාත්ත
දැන් බලන්න මෙතන අපිට මේ හැඩයකින් යුක්ත මේ දෙයක් විතරයි හම්බ වුනේ. දැන් මං කොහෙද මේ ඕමානෙදලා ගියේ මගේ හිත? ගමේ පන්සලට ගිහිල්ලා වටාතරක් ගිහිල්ලා. කොච්චර දුර ගියාදනේ? හැබැයි මගේ හිත මේ ලයිට් එක ඔහොම ගියා නෙවෙයි. ඔය ටික මගේගේ තැම්පත් ඕන වෙලාවක අවුරුදු 5කින් දැක්කේ නෑ ඒ වටාත්තර. මේ දැන් ඇස් දෙකට පරණ ගත්ත සංඥාව තියෙනව නේද? මොනතරම් වේගෙන් එනවද කියලා. ඉතින් ඔය වේගෙන් මැරෙන වෙලාවෙ එන්න බෑද? කවුද ඒව දාන්නේ ඔළුවට? දාන්න බාහිර කෙනෙක් නෑ. මමම ගොඩ ගහගත්තේ ඒවා උඩට මතුවලා එන. ඒ මතුවලා එනකොට පින්වතුනි ඒක මහා දරුණු විපාකයක් දෙන්න පුළුවන් සිතුවිල්ලක් නම් ආවේ. මම කොහටද යන්නේ? අමාරුම දුෂ්කරම තමයි මේ භයානකම තැන කොතනද? නිරේ. නේද? නිරේට පස්සේ අඩු මේ ටිකක් මේ දුකක් තියෙන්නේ. අර තරම්ම නැති දුකක් තියෙන්නේ මොකේද? ඈ? තිරිසන්ද ප්‍රේතද? ප්‍රේතෙක් වෙන එක මම කියන්නේ නෑ මේ වෙන්න කියලා. අනිවාර්යෙන් තෝරගන්න කිව්වොත්. බොහොම නිරේ යන්නේ මම ඔබට chance දෙකක් තියෙනවා. කියලා කිව්වොත් මේ බල්ලෙක් වෙන්නයි ප්‍රේතෙක් වෙන්නයි කියලා දෙකක් දීලා තිනවා. කොහොමද තෝරගන්නේ? බල්ලෙක් වෙනවද ප්‍රේතෙක් වෙනවද? ඈ? ඇයි ඔබ ප්‍රේතෙක් වෙන තෝරගන්නේ? පිංගන්ද? ඇයි ඒ කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ? හිතන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක හොඳ නරක මේක තමයි වැදගත් නොවැදගත් කියලා වර්ගීකරණය කිරීමේ හැකියාව නැහැ. එයා මේ දුකක් විඳින්න කියලා දන්නේ නැහැ. කවුද දන්නේ නැත්තේ? තිරිසනා. ප්‍රේතෙක් කෙනා දුකක් විඳිනවා කියලා දන්නවා. දුකට හේතුව අතීතේ පව් කරපු නිසා කියලා කාරණාවත් දන්නවා. ඒ නිසා එයාට දැන් මෙන්න මේක ලොකු chance එකක්. මොකද හේතුව දන්නවා ඵලයේ මේ ඵලයයි මේ හේතුව නිසා කියලා. බල්ලා ඒක තිරිසනා ඒක දන්නේ. එහෙනම් මං කියන්නේ ප්‍රේතෙක් වෙන්න කියලා නෙවෙයි. තිරිසනාට වඩා ප්‍රේතයක දුක වැඩි හැබැයි. දුක දැන් අපි දන්නේ ඔය බල්ලෝ ගැන කියනකොට පුරුෂ ගැන කියනකොට අපේ ගෙදර උන් ගහස්තිත සතු දෙන්නෙක් නේ බල්ලයි කියන එක නේද? ඔය ඉතින් කැලෑ බල්ලුත් මොකද මන්ද ඉන්නවලු. නමුත් කැලෑ ඉන්න අනිත් තිරිසන්නු ගන්නකො. අපේ ගෙදර සත්තු නෙමෙයි. උන්ට අපි කැම ටික මොවා දැකලා තියෙනවා, හාව දැකලා තියෙනවා කැලෑ ඉන්නේ. මොන තරම් ඒ හාවගේ ඒ මොවාගේ ගැහෙන මගේ ඕමානේ ඉන්න වෙනස මොකද්ද? මොකද වෙනස? ඈ? අය වහලා ඉන්නේ කට. වහලා ඉන්නේ. බය. ඕක මෙතන වැහුවේ නැත්තම් අර සුල්තාන්තුමා පොලිසියෙන් වල බාර යනවද? එන අය වහලා ඉන්නේ. වහලා ඉන්නේ මගේ කැස්සක් දැන් තියෙනවා. ඒක අනිත් අයට බෝරේ. ඇත්තට මේක ඒ නිසාද? දැන් මට ආදරෙත් නෙමෙයි. ඒක හැමෝටම ආදරෙත්. මමනේ මගේ කැස්ස. කොහෙද මගේ කැස්ස වල තියෙන්නේ? මම හරහා මාව අරන් තියෙන්නේ නේද? හොඳයි අනේ සිතවිල්ල හොඳයි මගෙන් කයට ලෙඩ වෙන එක ඇත්තයි. ඉතින් අනිත් අයට හානියක් නොවේවා. හැබැයි යටින් ඊට වඩා ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය ගොඩාක් වැඩ කරනවා. නේද? කැස්ස නැතුව ඔබ නිරෝගීව ඉන්න වෙලාවෙත් මාස් දැම්මද පැට්ටෝ? දැම්මද? ඔබට කැස්සක් නැහැ මගෙන් අනිත් අයට බෝ වෙන්න කිසිම ලෙඩක් තිබුණේ නැහැ. හරිද? බරපතල කෙලස් කන්දක් තිබෙන කතාව වෙන එකයි. ඒක බෝ වෙන්නේ නැහැ මගේ අනිත් අයට. මගේ කෙලස් කන්ද අනිත් අයට යනවද? යන්නේ නැහැ. මගේ ඇඟට මගේ හිතට හැදිච්ච දේ අනිත් අයට යන්නේ නැහැ. ඒගොල්ලෝ වරද්ද ගත්තොත් මගේ තියෙන දේට අනුගමනය කරලා ඒගොල්ලන්ගේ මේ දුර්වලතාව නිසා ඒගොල්ලෝ වැරදෙවි.
මගේ යන්නේ වෛරස් එකක් හිතේ වෛරස් එකක් නැහැ නේද? මගේ ඇඟට ආපු ඔය නේද? කියනවා ඒක යන්න ඕනේ. එහෙම මගේ ඇඟේ වෛරස් එකක් නැති වෙලාවකත් මම ඔබව ගත්තට ඔබ විතර සාධාරණව අයිල්ල කරලා කියන එක නෙවෙයි. ඔබලා ඔක්කොම ඇඟේ තමන්ගෙන් තව කෙනෙකුට හැදෙන්න ලෙඩක් නැති වෙලාවකත් ඔබලා දැම්මද නැද්ද මාස්? ඈ? දැන් මගේ මොනවද අනිත්තට බොන්නේ නැයි දෙන්නේ? ඇයි ඈ? අනිත්තයගේ මාව නැසෙයි. මට මොකක් හරි වෙයි. හැම තැනම තියෙන්නේ මොකද? මම නැති වෙයි මට හානි වෙයි. මාව චුට්ටක්වත් paludu වෙනවට මට හානි වෙන්න බෑ. මගේ නම්බුවට හානි වෙන්නත් බෑ. මම අපේ ප්‍රශාන්තට තාදේට කතා කළොත් එහෙම කොහමද? වටිනවද අපි වීදම් කරලා ආරාධනා කරලා ගෙන්න බුහානු මේ සම්බුද්ධත්ව ජයන්ති විහාර සභාපති වෙච්ච මට මේ මිනිස්සු ඉදිරියේ මෙහෙම කතා කරන්නේ වටිනවද? ආඳුනමක් කියලා අවුරුදු 50කට වෙනවා. ඔය ටික නෙවෙයි දෙන්නේ. ඒ තරහ නැහැ නේ මේක. තරහ දැන්වත් තරහ ගියාද? බීලු නිකන් කතාවක් කිව්වේ. ඇත්ත නෙමෙයි. කොරමං ගන්න. ගොඩ බයිනෝ දැකලා නැහැ. සංසාරේ දැකලා තියෙනවා දැන් මතක නැහැ. අයියයි මල්ලි වෙලා ඉඳලා තියෙනවා. වෛරක්කාරය වෙලා ඉඳලා තියෙනවා. නේද? ඔබ ආරකෙක් කියලා මම බෝරුවෙක් කියලා ඉඳලා තියෙනවා. එක කැලෑවේ. මේ ආතාවි මිනිස්සු දෙන්නෙක් වශයෙන් හම්බ වෙනවා. මේ අපිව රකින්න ධනෙ අල්ලනවා. මම හයිලයිට් කරන්නේ. නේද? එයාට වඩා මට මොනවද තියෙන්නේ? පඩිය නේද? මූණෙන් පිරන එක වැටෙනවා වගේ නිකන්. එහෙම අහනකොට නිකන් ලොකු අමාරුයි දානවා වගේ. නෑ මේ පොඩ්ඩක් අර පොඩි මේක ඉන්ජෙක්ෂන් එකක් ඩෝස් එකක් කියන පොඩි උත්තේජනයක් වයි තමයි මම කියන්නේ. නැත්නම් අර පොඩ්ඩක් ඔබ නිින්ද යගෙන ආව දැන් ඒක හරි ගියානේ. එහෙම උනානේ. මම දැක්ක කුකුල් නිින්දක් යනවා. දැන් ඒක හරි ගියා පොඩ්ඩක් අර මම කියපු දේවල් ටිකත්. දැන් එයා තනතුර මගේ එක තරම් ලොකු නෑනේ. එන්නද? එයා පිටින් මොනවද මේ ඉංජිනේර කෙනෙක් තමයි. මාන්නයක් එනවා. එයා මම මොරටු වරයා ඉංජිනේර තමයි යාපනයේ කැම්පස් එකේ ඉංජිනේර කෙනෙක්. එහෙ උපාධිය ගන්න. මම කටු බෙද්දද? මොරටු කටු බෙද්දි. ගොඩක් කියන්නේ එහෙම කටු බෙද්දකනේ. හැබැයි දෙන්නම ඉංජිනේර. චුට්ට හොයලා බලනකොට මාන්නයට කැම්පස් එක බලපාන. මාන්නයට පඩිය බලපාන. මාන්නයට තමන් ඒ කරන මේ සයිට් එක නේද? ඒ කම්පැනි මම අර කම්පැනි වැඩ කරන්නේ නේ? එයා ඒක නෙමෙයි. මාන්නයට රූපේ බලපාන. මාන්නයට කුලය බලපාන. හැබැයි ඔය ඔක්කොම පුහු අදිද නෑ. අර රජවරු අර පහත් කියලා කතා කරපු සොනීතක ශෝකාගල ඔටුනු පලං රජවරු මක්කලද මොන මාන්නයකින්ද හිටියේ? මාන්නේ හෙළුණා. අන්න රජවරු ගිහි කාලේ නම් මොකද පහත් කරලා දැන් මොකද්ද අරයාගේ උනේ ඇඟේ වෙනසක් වුණාද? අර මිනිස්සයා අර කුලේ මේ කුලේ කියලා තියෙන්නේ මොකද? උප්පන්නේ හරි මොකද කියන්නේ මේ වාස නේ මොකද කුලේ වාසක මම දන්නේ. ඒකනේ තියෙන්නේ. නැත්නම් කාලයක් තිස්සේ මේගොල්ලෝ මෙහෙම කියලා දැනගෙන ගත්ත තියෙනවා. නමුත් දැන් ඒ උප්පන්නේ වෙනස් කරලාද අර වදින්නේ? කුලේ වෙනස් කරලාද? නෑ මොකද වෙනස් වුනේ? හිතේ තිබිච්ච කෙලෙස් වෙනස් වුණාට පස්සේ රජවරු දෙවියෝ බ්‍රහ්මී සියල්ල බුදුහාමුදුරන්ට වගේම අර ලෝකයක් පහත් කරලා කතා කරපු ඈ සුනේක සෝපාත පාකල අර කසල සෝදකය සානි අතරම කසල සෝදකේ නෙමෙයි වරතම කියන්නනේ සානීපාරක්ෂක වෘත්තියක නියලිච්ච කෙනෙක් නේද මේ අනිත්‍යගේ පහසු සුවේ උදෙසා වැඩ කරපු කෙනෙක්. නමුත් ඒගොල්ලන්ට වන්දනා කළානේ
අර සහ මහා මාන්නයේ වැදෙමිච්ච අය. එතකොට ඔය මාන්නය අපේ හිතේ තිබුණට මාන්නේ ගැලවිලා යන්නත් වැඩි වෙලා යන්නේ. වැඩි වෙලා යන්නේ. මාන්නේ ගැලවිලා යන්න වැඩි වෙලා යන්නේ. මාන්නේ ගැලවෙන්න ගැලපෙන විදියට හොඳ දේතක් මනසට ඒ වෙලාවේ වදින්න ඕන. ඒ නිසා පින්වතුනි අපේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු හරහා අරමුණු ඉන්ද්‍රිය 6යි නේද? ඇහැ, කන, නාසය, දිව, කය, මන. නේද? ඔය මොනවද? ඉන්ද්‍රිය. ඔව ඉන්ද්‍රිය. ඇස් කීයද? එකද දෙකද? ඉන්ද්‍රිය වශයෙන් කීයද? අවයව වශයෙන් දෙකයි. ඇස නැමැති ඉන්ද්‍රිය. ඇස නැමැති ඉන්ද්‍රිය දෙක කියනවද? ඇස නැමැති ඉන්ද්‍රිය ඇස් ගුලිනම් ඇස් දෙකක් තියෙනවා නම් ඇස් නැමැති ඉන්ද්‍රිය දෙකක් තියෙනවා නම් ඉන්ද්‍රිය කියන්නේ පෙනීමේ හැකියාව චක්කු විඥාන කියලා එකක් තියෙනවනේ. පෙනීමේ හැකියාව ලබා දෙන්න පුළුවන් ඇහි විඥාන දෙකක් වැඩ කරනවා නේද? වම් පැත්තේ දකුණු පැත්තේ දෙකෙන් ඇස් දෙකක් තියෙනවා නේද? අපි ලොකු පඩියක් කරන මහත්තයා දිහා බලන ගමන් අනික් අර නෝන මහත්තයා දිහා අනික් එහෙම බලන්න පුළුවන්? පුළුවන්. පුළුවන් බලන්න. ඈ? ඇස් දෙකෙන් දෙන්නේ බැලි හැකිද? ඉන්ද්‍රිය වශයෙන් එකයි අවයව වශයෙන් දෙකයි. ඉන්ද්‍රිය වශයෙන් කන එකයි අවයව වශයෙන් දෙකයි. නාස්පුඩු දෙකයි නාසයක් වශයෙන් ඉන්ද්‍රියක් වශයෙන් එකයි. දියවල් දෙකක් තියෙනවද? ඒක නම් ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න. ඉන්ද්‍රිය වශයෙන් නම් එකයි අවයව වශයෙන් තියෙනවද දෙක? ෂුවර්? දිව දෙකේ වචන කියන්නේ බං කියලා කියනෝ නේද? දිව දෙකක් නැති වුණාද? දිව අවයව වශයෙන් එකයි ඉන්ද්‍රිය වශයෙන් එකයි. හොඳයි. ඔබ මේ නිකන් බලන්නකෝ ඔබට දැනෙනකොට මේ දිව ඔබ දත්වල හප්පන්න පොඩ්ඩක් එළියට දාලා නෙමෙයි. ඇතුළේ තියාගෙන පොඩ්ඩක් දිව කරකවන්න දත්වල හප්පන්න කට වහගෙන අන්න නැත්නම් ඔබ දැක්කොත් අපිරියන්නේ. පොඩ්ඩක් කරකවන්න. දැන් ඔබට දැනෙන්නේ මොන විඤ්ඤාණයද? කයෙ. ඈ? කයෙ. ඔබට දැන් දැනෙන්නේ මොකද්ද? ජීවහ විඤ්ඤාණයද දැනෙන්නේ කාය විඤ්ඤාණයද? කාය විඤ්ඤාණය. ඇයි? ඇවුනේ. ස්පර්ශය තමයි දැන්. රස දැනෙන්නේ. නේද? මේ දත් කොම්බ එහෙම තියෙන කට්ටිය ඉන්නවද? දත් කොම්බ. අර උදේ තිබුණේ මොනවද? කැලි කපලා හතරට මොකද නම කියන්නේ? පීෂා. පීෂා එහෙම දත් ඇත්තේ දැන් තියෙන කරලා ඇදලා ගන්නකො. දැන් දැනෙන්නේ මොකද්ද? දැන් ජීව විඥානය. අනේ දිවි ඇඟිල්ල තිබ්බ. දිව දතක හැප්පුණොත් දිව උඩ තල්ලේ හප්පනකොට දැනෙන්නේ මොකද්ද? කාය විඥානය. ඒක දන්නවන්නේ. ඒ ජීව විඥානය නෙමෙයි කාය විඥානය. එතකොට කාය ඉන්ද්‍රිය නේ. නාසය ජීව කාය ඉන්ද්‍රිය නේද? කොහෙන් ගැහුවත් මේ මෙතෙන්ද ගහනකොට මේ පැත්ත තව එක්කෙනෙක් යනකොට දෙකම දැනෙන්නේ නැහැ නේ එකපාර. එකපාර එක තැනක ඉඳලා නේද? අවයව කික. තව තියෙන උපාංග කියලා. ඉන්ද්‍රිය අවයව අංගෝපාංග. අංග උපාංග මොනවද? කේස් ලොම් නිය දත්හම 32ක් තියෙනවා. ඔය අංගෝපාංග අවයව ඔක්කොටම සාධාරණ ධර්මතාවයක් තියෙනවා. මේවා එක්තරා හැදිච්ච රටාවක් තියෙනව නේද? ඕඩර් එකකට හැදිලා තියෙන්නේ. අපේ මහත්තයා නම ගයාන. ඔබතුමා බණ්ඩාර.
ගයන්ගේ ඇස් තියෙන තැනමද ඔබේ ඇස් තියෙන්නේ? ඒ විදිහටමද වෙනසක් තියෙනවද? ටිකක් උඩින් නල්ල කිට්ටු ලඟ වෙලාද? වෙනස්? පිටින් වෙනස් වෙනවා. නෑ. සාමාන්‍ය පිටින් නෑ මිනිස්සු ඔක්කොගේම ඇස් එක විදිහට යන්නේ ඕඩර් එකට නේ. ඕඩර් එකට යන්නේ. කලාතුරකින් මහා කර්ම බලවේගයකට මෙන්න මෙහෙ ගිහින් තිනවා. කලාතුරකින් දකින්න හම්බෙන්නේ අර පෙරේතින්ගේ වගේ එළියට පැනලා ඇස් ගෙඩිය කාට මේකත් දෙක මේක යා වෙලා. මේකේ නාහයේ කට උඩතොලයි ලොකු හිඩසක් තියෙනවා යා වෙලා තියෙනවා. ඒක නෝමල් ගත්තාම මෙතන පොඩි ඉඩක් තියෙනවනේ. ඊට පස්සේ තොල උඩතොල යටතොල අතර එක තියෙනවා. වැඩි හරියක් අපි දකින්නේ එහෙමනේ. කලාතුරකින් අර විදිහට දකිනවා මහා කර්ම බලවේග නිසා. ඔය ඕඩරයක් කොහොම තියෙනවනේ. ඇඟිලි පහක් තියෙනවා කලාතුරකින් ඉතින් ඔය 6ක් විතර තියෙනවනේ. එම එක උඩ තව එකක් ඇවිදින්න. කකුලේ ඇඟිලිවත් ඔහොම තියෙනවා. වැඩි හරියක් අර ඕඩරයක් තියෙනවා. ඇස් වලට පේනවා. කන් වලට ඇහෙනවා. නේද? ඔය වගේ. දැන් ඔය ඕඩරේ ඔය ක්‍රම වේදියේ ඔය ක්‍රමිකත්වය ඕඩර් ඩිසෝඩර් වෙන්නේ නැද්ද? ඈ? ඒ කියන්නේ ක්‍රමවත් බවට තියෙන්නේ දැන්. ක්‍රමවත් බව අක්‍රමවත් වෙන්නේ නැද්ද? විධිමත්ව තියෙන මේ ක්‍රමය අවිධිමත් වෙන්නේ නැද්ද? ඈ? නැද්ද? වෙන කොහොමද වෙන්නේ? යන්නේ. ඔව් ගයන්න නෑ කයන ඇක්සිඩන්ට් එකකින් වෙනවා. ඇක්සිඩන්ට් නොවි ඈ මේ අර ගෙදර ඉන්න කාලේ අනේ පුතේ ඇස් පේන්නේ මොකද්ද තියෙන්නේ කියවපන් කිව්වා. ඔක තියෙන දේ කියවපන් කොහොමද දුන්නද කියවන්න බෑ අච්චිට 100ට. අර කවුද ඈත ඉන්නේ පේන්නේ ළඟට කතා සෝමනාවතිද කාට හණින් හඳුනගත්තේ. දැන් ඇස මක් කියලාද? ඇසේ පෙනීමේ ශක්තිය හීන වෙලා දැන් ඇක්සිඩන්ට් වෙලා නෙමෙයි ඕඩරේ වෙනස් වෙලා ගිහිල්ලා දැන් නේද? ක්‍රමවත් බව අක්‍රමවත් වෙලා නැද්ද? දැන් එහෙම ක්‍රමවත් තිබිච්ච දේවල් අක්‍රමවත් වුණාම අපේ පින්වතුනේ ආයි වල try කරලා ක්‍රමවත් බවට පත් කරන්න කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට කවුද කියන්නේ? ඉන්නවද මෙතන? කවුද නැද ડોක්ටර්ස්ලා? ලංකාවේ කට්ටිය ඕමානේ. මෙතන නෑනේ. නැත්නම් අර අපි කවුද තුෂාරද ඒ හිටියේ කවුද? තුෂාරනේ. ડોක්ටර් කෙනෙක් ගියා අපේ එයාපෝට් ගියා. තුෂාර නේද? මේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉතින් ක්‍රමවත්ව තිබිච්ච දේ අක්‍රමවත් වෙනවා ආයෙත් අපි දාලා බලමු කාචය. නේද? කියනවා. කණ්ණාඩියක් ගන්න. කණ්ණාඩිය දැන් මොකද කරන්නේ? ආයෙ යම් මට්ටමකට ගේන්න. දැන් මට කියන්න මෙතන ඉන්න වැඩි හරියක්ගේ ක්‍රමවත් බව අක්‍රමවත් වෙලා නැද්ද? ඕඩරේ ඩිසෝඩර් වෙලා නැද්ද? විධිමත් බව අවිධිමත් වෙලා නැද්ද? ප්‍රශාන්ත මහත්මයා එළානේ කන්නාඩිය ගාවට ගියාම අපේ මහත්මයා මොන දැක්කාම ලස්සන සතුටුයිද මොන දිහා බැලුවම කන්නාඩි ඔබේ මොන ඔබෙන් බලනකොට සතුටුයිද ඈ අර 18 තිබිච්ච සතුට දැනුත් තියෙනවා 18 තිබිච්ච සතුට පයිසි සාදු බලන්න පොල්ල වගේ කොන්නේ නේ තාම මේක දැන් මට මේ 53 4ත් මගේ කෙස් ඉදිරියට මේ 63 හරි පුදුව පින්වන්ත ගාන්නේ තවුල චුට්ටක් වගේ ලාවට ඉදලා ඉතින් අනේ හරි පුණ්‍යවන්තයි හලු වෙලා මොකද කරපු පින දැන් අර ක්‍රමවත්ව ජීවිත කොණ්ඩේ වක් වෙලාද අක්‍රමවත් වෙලා ඊට උඩ මොකද කළේ අර 18 20 35 තිබිච්ච ගතියට පොඩි try එකක් දාලා බලනවා දවස් 3කට විතර නේ නැද්ද මං අහන්නේ අම්මලා තාත්තලා අක්කලා අයියලා කොච්චර කාලයක් අම්මේ කරන්නද ඔය ටික
නේ උතේ මලාට පස්සේ පෙට්ටියට දාපුවම මේකම කරමන් කාර සුදුයෝ පෙන්නට තියන්න එපා යකෝ මේ ඊයේ කලුවට තිබිච්චාම මේ අද වෙනකොට සුදු වෙලාද කියන්නේ කොහමද මලාට එකපාරට මැරිුණා කියලා එකපාරට පොඩ්ඩ සුදු වෙනවද මේ වංචනිකත්වයේ කාටද මේ වංචනිකත්වයේ කාටද තමන්ටමයිනේ තමන්ගේ හිත ලෝකයා දැක්කට හරියන්නේ නැහැ ලෝකයා සතුටු කරන්න නෙමෙයි ඕන වෙන්නේ මාට මාව සතුටු වෙන්න ඕනේ. නිසා මේ ඉන්ද්‍රියන් අවයව මක් වෙනවද? අක්‍රමවත් වෙනවා. චූටි එක්කෙනාගේ ඔය තියෙන පුංචි හැකියාව සුරතල් බව එන්න වැඩෙනවා ලරුව කියලා කියන්නේ මොකද? පොඩි එකාගේ තියෙන ආයුෂ, කාය ශක්තිය, පෙනීමේ ශක්තිය, තප්පරයක් යනවා කියන්නේ මොකද? ඇහෙන ශක්තිය, පෙනීමේ ශක්තිය, කායික ශක්තිය එන්නේ මොකද? වැඩෙනවා කියන්නේ මොකද්ද? පරිහානියක් නේ. වැඩෙනවා කියලා දැකින් ගහක් ලොකු වුණා කියන්නේ මොකද්ද? ගහේ අවසානයේ ලං වෙනවා කියන එකයි. නේද? එතකොට මේ වෙලාව කීයද? ඈ? අපි නවත්තන්න කීයද? 10. මේ ලොකු වෙනවා කියන්නේ මොකද්ද? ඒකේ පවතින තියෙන ඉඩකඩ අහිමි වී යාම. ඊට පස්සේ දැන් මොකද වෙලා තින්නේ අපි? ඕනම භාණ්ඩයක නේද? මේ මැනුෆැක්චර් දෙයද කියන්නේ මොකද? මැනුෆැක්චර් එකයි එක්ස්පයර් එකයි. තේරෙනවනේ? කල්ලි කුත්වීමේ තියෙන්නේ. දැන් එක්ස්පයර් වෙලාද නැද්ද? එක්ස්පයර්ද නැද්ද? අම්මා එක්ස්පයර් වෙලාද නැද්ද? නෑ. ගැරන්ටි නෑ. වොරන්ටි නෑ. කාර්ද? හැමදෙනාගේම අර චූටි එක එක්ස්පයර් වෙලාද? මොකද මේ මාව විතරක් එතන දාලා අපි අනිත් උන් දාගන්න ඕනේ එකට. ඒ මට විතරක්. නේ? ඔක්කොම ගියේ. එක්ස්පයර් ඉන්නවනේ එක්ස්පයර් වෙච්ච එකට. කල්ලිකුත් වෙලා යනවා. නේ මොකද මේ අක්‍රමවත් වෙනවා. අක්‍රමවත් වෙලා හදන්න බැරි විදිහට නෝ. නේද? මේ එක්ස්පයර් වෙලා යනවා. ඊට පස්සේ ස්ටොප්. ළඟයි. තප්පරයයි. මොකටද? මරණයට. කොයි වෙලාවේද? ජරාවසානං යොබ්බ. සද්ද වැඩිද? ඉරිටියයිද? ජරාවසානං යොබ්බඤ්ඤ. අර එහෙම ආවොත් මේකක් කියලා මම ඒකයි සමහර තැන්වල හයියෙන් කියනවා මගේ ඊවන එකක් කියනවා. ඒ මේකේ ලොකු අර්ථයක් තියෙන නිසා ඒක එන්නේ අර ඒකේ සවුන්ඩ් එකයි ඒ ධර්ම කාරණාවයි එහෙම එනකොට මේ ලොකු මේ අර මගේ પાස්පෝර්ට් එක ගහුවත් පද්දේට සීල් එක කරේ මම හිතා මේ කොල්ල මගේ පාස්පෝර්ට් එක එකට අල්ලලා තින්නේ මම හිතා මේක මේ කාපට් වෙලා යයි කියලා ගහු හැටියට අර ලොකු සීල් ගන්ටාරයක් ඇදලා ගහුවා අයියෙන් කියලා ඔහම ගහුවා මේ මම හිතා ආයි පාවිච්චි ගන්න බැරි කියලා මම එළිට ආපු ගමන් බැලුවා මේක හරි අවුලක් වෙලා නැහැ කියලා අර ඒ දෙහිත් සමහර ධර්ම කාරණා තියෙනවා තින්ගුතුනේ ඇතුලේ ආයි වදිනවා මතකද මං කිව්වා චූලසුබද්දේ කතාව මහත්තයෝ ඇදුණා කියලා චූලසුබද්දේ කතාව ඔබ හිටිනේ චූලසුබද්දේ කතාව වල දාලා දිනවල අනාථපිණ්ඩ සිටුතුමාගේ දුවේ අර මිත්‍ර දෘෂ්ටික පවුලක මෙයා වෙලා නිගාන්ටියට කෑම ඒ දානේ දීලා ඒ දුවට එන්න කියන ලේලිට අර හෙලිවෙන් සික්කේ මේ මොනවද කියලා යාපහු කාමරයට යනවා නින්දා කරලා පස්සේ නිගාන්ටියොත් දොස් කියනවා මේ කවුද ගෙනාපු ගෑණි කියලා අර නැන්දයි මාමයි බැලුවෙත් කෙනයි මොකක්ද ඒ කරපු අවනම්බුව අපිට මේ රහතන් ඔයගොල්ලෝගේ රහතන් වහන්සේලා ඒගොල්ලෝ මෙන්න අපේ රහත් සංඝ ගුණ කියනවනේ තාදිසා සමනා මම නේද වෙයි මගේ ශ්‍රමණයන් වහන්සේලා මෙන්න මෙහෙමයි බුදු ගුණ සහ සංඝයාගේ ලක්ෂණ ගැන චුලසුබද්ද ලක්ෂණද කියනවා එහෙනම් හෙට ගෙන්නන්න කියනවා කවුද අපේ ගෙදර ඔබ කියන රහතන් වහන්සේලා හෙට ගෙන්නන්න කියනවා කොහටද මේ මොකේද යකෝ
යොදුන් 400 ගානක්. යොදුන් 400 ගානක් ඉන්නේ. අද මිනිස්සුෙකුට යවන්න බෑ යොදුන් 400 ගාන යොදුනක් කියන කිලෝමීටර මේ හැතැම්ම 16 මේ පයි මිනිහෙක් යන වාහන නැහැ. දැන් අපි පැය 3යි විනාඩි 40න් වගේ ලංකාවේ ඉඳලා මස්කට් ආවා. හරිද? මොලන් ආදරු? සම්මිංජිතං වාහං පසාරිය. පසාරිතං වාහං සම්මිංජි. දික්කරපු වතක් අකුලන්නාසේ අකල වතක් දික්කරනසේ කොහෙද? දෙව්ලොව බබුලොව. මේ අපිට ඉතින් පැය 3යි ගන්න මෙහෙට එන්න තව කොච්චර බමුලෝ වේදද? නේද? ආහාරට කවුද යවන්නේ? යොදුන් 400 ගාන. ඒ සතියක් ටිකක්වත් යයි. යන්න එන්න. එනිසා මම දන්නවා දැන් මේගොල්ලෝ අභියෝග කරනවා. හෙට ගෙන්නන්න රහතන් වහන්සේලා ගෙදෙට්ට. එදාට අපි සරණ යන්නම් අපි දන් දෙන්න. ඔය කියන රහතන් වහන්සේලා. දන්නවද ඒ කතාව දන්නව නේද? දන්නවනේ? කියන්න වයින් පැට්ටු. ටිකක් දන්නවා. ඒක ටික දන්නේ නැහැ. වැඩි කියන්න වෙලා දුන්නේ නැහැ. ඒක දවස් වෙනවා. ශ්‍රද්ධාව වෙන්න තැන් ඒවේ. මෙයා දැන් බලනවා. එයි චුලසුබද්දලා කොහොම අම්මා කෙනෙක්ද? තරණ අම්මා කෙනෙක්. කොහොමද යා? මොන වගේ කෙනෙක්ද? හා? ශ්‍රද්ධාව. එතන ඒ පමණකින් නතර වෙලා නැහැ. සෝවාන් වෙච්ච අම්මා කෙනෙක්. සෝවාන් වෙලා විවාහ වුණේ ගෙදරට ගියේ. හරිද? සෝවාන් වෙච්ච කෙනෙක් විවාහ කර ගැනීමෙන් ලාභය බලන්න. සෝවාන් වෙච්ච කෙනෙක් විවාහ කර ගැනීමේ ලාභේ පවුලටම මහා ශාන්තිය. ශිෂාකාව නිසා ඒ මිගාර සිටුවරයට පූර්ණ වරදනනේ මොන ලාභයක්ද හිට උනේ බලන්න අර මේ ධනංජය සිටුතුමාගේ දුව නේද? අවුරුදු 7න් සෝවාන් වෙලා මේ කී දෙනෙකුට මහා ලාභයක් වුණාද? සෝවාන් වෙලා. එතකොට අරගොල්ල කවුරුත් නැහැ. පස්සේ විශාල ලාභය. ඔබ එක්කෙනෙක් යහපත් වුණාම සත්පුරුෂ වුණාම කී දෙනෙකුට ලාභයක් වෙනවා. සෝවාන් වෙච්ච සුලසුබද්දලා උඩුමහල් තලයේ සඳුළු තලාවට ගිහිල්ලා නේ සඳුළු තල නේද කියන අර බල් බැල්කනියක් වගේ තියෙන සමන් මල් සමන් පිච්ච මල් නේද අතද්ද නෑ මිටියද නේ මිටියක් වහරේ අර අනේ මං සරණ ගියේ මගේ ශාස්ත්‍රණ වහන්සේ මේ වෙලාවේ මාව දකින්න ඕන. මගේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේට මේ වෙලාවේ දැනෙන්න ඕන. මගේ ශ්‍රද්ධාවට කරන්න පුළුවන් දේ ලෝකෙ වෙන කාටවත් මේ වෙලාවේ කරන්න බෑ මං වෙනුවෙන්. නේද? කිලෝමීටර් මේ යොදුන් 400 ගණක් ඈත ඉන්න මගේ භාග්‍යතුන් වහන්සේට දැන් මම හෙට මෙහෙට බඩමවන්න ඕනේ. කවුද යවන්නේ? කෝ හැඳ මේ කෝල් අතේ තියාගෙන මගේ ශාස්ත්‍රණ වහන්සේගේ ගුණ වයමින් සත්‍යක්‍රියා කරමින් මගේ ආරාධනාව බුදුහාමුදුරුවෝ දැන් පිළිගෙන හෙට මහරහතන් වහන්සේලා 500ක් එක්ක මේ නගරයට එන්න ඕන. හරිද? මට කඳුලක් ආවට ඔයගොල්ලෝ කඳුල හෙලන්න එපා ඒකට හොඳේ. මේ එම්මිය කන්න එපා. මේ සුන්දර අම්මලගේ හිත් ධර්මයෙන් පෝෂණය වෙන හිත් ඔබට පුළුවන් දී සත්‍යක්‍රියාව කරලා බුදුහාමුදුරු ගෙන්න ගන්න. ඈ බෑ. ඇයි? ඔබේ ශ්‍රද්ධාව තව මෝරලා නැහැ. ඔබේ ශක්තිමත් ශ්‍රද්ධාවක් ඇති උනේ සෝවාන් වීමත් එක්ක. ඒකේ ඒ ශ්‍රද්ධාව තව ඩබල් වෙනවා. මෝරනවා සකදාගාමි වුණාම සෝවාන් කෙනාට වඩා ඊට වඩා මෝරනවා අනාගාමී වෙනවා. පරිපූර්ණ ශ්‍රද්ධාව කාගේද? රහතන් වහන්සේගේ. ආයි වඩන්න රද්දාවක් නැහැ. වඩන්න සීයක් නැහැ. වඩන්න සමාධියක් නැහැ. වඩන්න ප්‍රඥාව පරිපූර්ණ වෙලා තියෙන්නේ. ආයෙත් ගොදුරු බිමට ගිහිල්ලා ආහාර ගන්නවා වගේ සමාධි සුවය අරහත් ඵලය අනුභව කරන්නයි තියෙන විවේකී විඳින වෙලාවක. ඉතින් මෙයා මල් මිට ආහාර දාලා මෙයා මෙහි ප්‍රාර්ථනාව කරනකොට සත්‍යක්‍රියාව කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ දේවරම් වෙහෙරේ
භික්ෂුන් වහන්සේලා සහිත අනාථ පිණ්ඩික සිටුවරයා පැත්තක ඉඳගෙන ඉන්න වෙලාවක මෙහෙම ධම් දේශනා කරනවා. බුදුහාමුදුරන්ට විතරක් පේනවා Tamanගේ හිසට ඉහළින් ලස්සන සම මල් වියන වල්න ඇයිද මේ? හරි මේකයි සිද්ධිය. බණ ඉවරයි. අනාථ පිණ්ඩික ආරාධනා කරන ස්වාමීනි හෙට මගේ ගෙදර වරින් දාන්න. sorry.com පුතා. හෙට වරින්න විදිහක් නැත. ඇයි? හෙට මං දානයක් බාරගත්තනේ දැන් බාරගත්තේ. කොහොමද වань කවුරුත් නැහැ ඔබ වහන්සේ මෙතන ආරාධනා කළේ. ඇවිල්ලා මං දැක්කනේ කවුරුත් ආවේ නැහැ. නෑ දැන් සුළු මොහොතකට කියලා මට මැසේජ් එකක් ආවා. මේ මැසේජ් එක තමයි කවුද? ඔබේ දුව. අනේ බුදුහාමුදුරනේ කොහොමද මගේ දුව ඇවිල්ලා ආරාධනා කරන්නේ? යොදුන් 400 ගාණක් ඉඳලා ඇවිල්ලා කොහොමද? නෑ විස්තරේ කිව්වා. නේද? එතකොට බුදුහාමුදුරුවා මෙල ඒ අනාථ පින්ඩික සතුටු වුණා. අවුවදා භික්ෂුන් වහන්සේට ගිහිලා අරගොල්ල මොකද උනේ? බලන්න එක ශ්‍රවණ අම්මා කෙනෙක්ගේ මොනතරම් නේ ඒ ශ්‍රද්ධාවට මොනවද කරන්න බැරි නේද? කෙනෙක් යොදුන් 400 ගණක් කියහට බුදුහාමුදුරුවෝ මෙතනට ගෙන්න ගත්තා නේ? අර මල් වියන මේව වෙන්න තරම් ඔය වෙනකොට ඔබගේ ශ්‍රද්ධාව අද ඉඳලා පොඩ්ඩක්වත් පල්ලයට වැටෙන්න තියෙන මට්ටමින් තිබිලා හරි තව එක සෙන්ටිමීටරයක් හරි උඩට නගින්න ඕනේ ඔවත් එක්ක. හරිද? ඊයේ දක්වා මේ මොහොත දක්වා ඊයේ දක්වා රාත්‍රිය දක්වා අපරිපූර්ණව රැක්ක සීලය මේ කතත් එක්ක මේ සුන්දර චරිතත් එක්ක මොකද වෙන්න ඕනේ? පරිපූර්ණ වෙන්න ඕනේ පින්වතුනි. එහෙමයි මේ ශාසනය ගියේ. එහෙමයි මේ ශාසනය නිදහස්ුනේ මිනිස්සු, සත්වයෝ, මිනිස්සු. දුක අවබෝධ කළේ ශ්‍රද්ධාවට පිහිට වෙන්න. මුලින්ම ඇති වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව නැතුව සීලයට එන්නේ නෑ. ශ්‍රද්ධාව එන්නේ දුක නිසා. දුක තේරුම් ගත්තා. දුකේ ඉන්නේ උපත නිසා. උපතේ ඉන්නේ භවය නිසා. භවය සකස් වෙන්නේ මොකක් නිසාද? ගයන්. උපාදානය නිසා. උපාදානය ඉන්නේ ඇයි මහත්තයා? නේ? තණ්හාවච්ඡ උපාදානං. තණ්හාව ඉන්නේ ඇයි? වින්දනය නිසා. වේදනාවච්ඡ තණ්හා. වින්දනය ඉන්නේ ඇයි? ආයතන 6ට අරව ස්පර්ශයෙන් නේද? නාම රූප නිසායි ආයතන ටික. විඥානය නිසායි නාම රූප. නාම රූප කොමන් නිසාද? විඥාන. විඥානය කොමන් නිසාද? එහෙනම් මේක මොකද්ද? බටමිටි දෙකේ නල කලාපනේ. බටමිටි දෙකේ එකක් ඇද්දොත් එකක් හැම තිස්සම මේක විඥානේ නාම රූපෙට නාම රූපෙන් මේ දෙක ඉක්මෝ යන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයකින් යුක්තයි මෙතන තියෙන දේ. ඔය ක්‍රියාකාරීත්වයෙන් ඔබ මම කවද්ද තීරුම් ගන්නේ? ඊයේ මට නොතැබිච්ච සද්ධාවක් දැන් වෙරෙන්න ඕන. සමාධියකට යන්න අදිෂ්ඨානය. මං කොහොම හරි මැරෙන්න තප්පරයක් තියලා හරි මම මොකද කරන්නේ? මේ ධර්මය අවබෝධ කරනවා. කියන්න සෙනෙහසින් මියනොයම් හිස්සතින් සුන්දර වචනේ ඉච්චරයි කියන්න තියෙන මේ වෙලාවේ. පුණ්‍යවන්තව ලැබිච්ච ජීවිතේ මොනවද අඩු කියන්නේ ඔබේ ජීවිතේ මට? ගයන් මොනවද අඩු අපේ මහත්යෝ? ඇස් දෙකත් පෙනෙද්දි, කන් දෙකත් ඇහෙද්දි, ඔළුවත් වැඩ කරද්දි, මන්ද බුද්ධිකත් නොවි, අබ්බගතත් නොවි නේද? අතපයක් තිබිද්දි, කකුලුත් තිබිද්දි නේද? එහෙම ධර්මයකුත් තියෙද්දි නැද්ද? මොනවද අඩු වෙලා තියෙන්නේ? ආයේ සුවර්ධ ඊළඟ ජීවිතේ මේක ලැබෙනවා කියලා. දැන් වරද්ද ගත්තොත් ඔබේන මිදා මරණ මේවා. දෙපැත්තෙම තියෙන මරණය. ඉස්සරහිනුත් මරණය, පිටිපස්සෙනුත්. ඒ කියන්නේ
දැනුත් මෙරි මෙරි යන්නේ ඉස්සරහට මරණය හමු වෙන්නේ. පිටිපස්සෙත් තිකි මොකද? තිබිච්ච ඉන්ද්‍රිය ධර්මයන් මේ ඉන්ද්‍රිය ධර්ම කියන ඇහැ කන්නාසය කියලා ඉන්ද්‍රිය නෙමෙයි. මේ අවයව ඒ ශක්තිය මක්ුණාද? හීන වෙලා පස්සෙත් මරණය මෙරි මෙරි ආවේ. මේ යන්නේ වැය වෙවි යන්නේ. උබේන මරණ මිදං නා මරණම් පච්චාමා පුරේවා. නොමරීමක් ඉදිරියෙත් නැහැ පිටිපස්සෙත් නැහැ. මරණයක්මයි තියෙන්නේ. පටිපජ්ජත පිළිපදින්න මොකද? ධර්ම මාර්ගයේ පිළිපදින්න. මා විනාශත විනාශ වෙන්න නම් එපා. මා විනාශත විනාශ වෙන්න එපා. කනෝ වෝමා උපච්චක මේ සුන්දර මොහොත අහිමි කරගන්න එපා. ඔබලා දක්ෂ වුණා මේ රටක ඉඳගෙන අපේ ප්‍රශාන්ත මහත්තයලා වර්තමානයේ ඔබලා උත්තේජනය කරමින්නේ මග පෙන්නෙමින් අනිත් අයත් අය එහාට මෙතන අදින්න නැති ඔක්කොම එක සහෝදර සහෝදරයෝ ටිකක් වගේ ධම්මලේ පුරුක් ටික වගේනේ ශක්තිමත්ව අපි සමහර තැන්වල හරි අමාරුයි කෙනෙකුට තනතරක් අරගෙන කරන්න ඔහෙන් ගලිය ඇඟිලි ගහලා වට්ටනවා කරන්න දෙන්නෙත් නෑ ඒගොල්ලෝ මම හිතනවා ඔබලා එහෙම නෑ ඔයගොල්ලෝ කොහොම නේද අරයා ලොක්ක වෙන්න හදනවා මං ලොක්ක වෙන්න හදනවා නෙවෙයි මොකද්ද මගෙන් මට ලැබෙන්න ඕන දේ නෙමෙයි බලන්න ඕනේ මොකද්ද මගෙන් වෙන්න ඕන දේ මොකද්ද අපේ බෝසතාණන් වහන්සේ බැලුවේ මගෙන් ලෝකයට මොකද්ද වෙන්න තියෙන්නේ නේද ඉදෙන් නැට හැකි නම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසෙන් වහින් නැට හැකි නම් ගෙගොන්දේ වියලි ගම්බින් වලට ඉහලින් අඬ බෙර ගහලාද මැෂෙත් දාලාද පෝස්ටර් ගහලාද මේ නහින්න ඕනේ මමයි වහින්නට හැකි නම් ගිගුම්දී වියලි ගම්බින් වැස්ස ඕන කොහටද වියලි ගම්බින් වලට වැස්ස ඕනේ මොහොතට නෙවෙයි වෘතා වෘෂ්ටික් සමුද්‍රේෂු මොහොතට වැහැලා වැඩ නෑ මහා දුෂ්කර අර කාස්ටක පොළවේ හේන් මෑවෙලා මිනිස්සු පීඩාවට පත්වලා සත්තු මැරෙන ඒ දුෂ්කර වියලි බින් වලටයි වහින්න ඕනේ අනේ මට එහෙම වේලිච්ච කරුණාව නැති මෛත්‍රිය නැති නේද වියලි බින් මොනවද මිනිස්සුන්ගේ හිත වියලි බින් මොනවද නැති වෙයිලා තියෙන මොනවද කරුණාව වේ කියලා ගිහිල්ලා මෛත්‍රිය විලා කියලා ගිහිල්ලා මේ සුන්දර මෞපිය උපත්තර මේ ඔක්කොම හදවත් තුල අනේ ඔවුන්ගේ හදවත් තුල මට මෛත්‍රියක් වෙන්න ඇතනම් කරුණාවක් වෙන්න ඇතනම් දයාවක් වෙන්න ඇතනම් සෙල්ලම්ද නෑ මට ඕම්ව ඒ කරුණාව මෛත්‍රිය දයාව යම් හිතක පෝෂණය වුණා කියලා කියන්නේ මොකද්ද මම එයාව සතර අපායෙන් ගොඩ දාන මොහොතක් නේද කරුණා මෛත්‍රිය තියෙන වෙලාවක මලොත් එයා අපාය යනවද නෑ ඒවා පෝෂණය වෙනකොට මොනතරම් රැක පිංගුතනේ ඔයගොල්ලන්ට අම්මා තාත්තා නොදුන්නේ මොනවද ඒගොල්ලන් පණ විතරයි නෝන මහත්තයා පොඩි කාලේ නොදීන්නේ ඔයගොල්ලෝ පණ උනත් අදටත් පණ උනත් දෙන්න සෝදානම් කවුරු වෙනද වෙන කවුරුත් ඔයාගේ දරුවෝ වෙනින් පණ දෙයිද අම්මා තාත්තා හැරෙනකොට නෑ දෙන්නේ නමුත් ඒ පණ දෙන්න සූදානම් දරුවා අපායට යනකොට පුතේ උඹ යන්න එපා මම යන්නම් කියලා දරුවා වෙනුවෙන් යන්න පුළුවන්ද? පුළුවන්ද? එහෙනම් අම්මා තාත්තටවත් කරන්න බැරි යහපත මේ හිතට පුළුවන් උඩ යවන්න මගපල්ල යවන්න අම්මා තාත්තට අම්මා තාත්තා නෙමෙයි සතුරේකටවත් මාව බෑ නිරේට යවන්න මගේ හතුරේකටවත් බෑ දේවදත්ත හඳුරු අවීචිට කී බුදුහාමුදුරු හතුරුකම් කරලා නෙවෙයි එයාගේ හිතට හතුරුකම් කරගත්ත කාගේ හිතටද දේවදත්ත හඳුරු එයාගේ හිතට හතුරුකම් කළේ බුදුහාමුදුරන්ට නෙවෙයි බුදුහාමුදුරන්ට ඒකෙන් හානියක් නෑ ඉතින් උනාට පොඩි ගලක් පෙරලා ගල්මන නමුත් ඒක බුදු සිරුරට එළොය පාපයක් කරගත්තා නමුත් බුදුහාඳුරන කම්පාවට හේතුවක් බුදුහාඳුරු අනුකම්පා කළා ආ දේවදත්ත උඹ නැසුණා කිව්වනේ ඔබ නැසුණා කිව්වා ඇයි ආනන්තරේ වලින් එකක් නේද මොනතරම් මේ හිතතරම් මට හානි කරන වංචා කරන හතුරුකම් කරන
මාව රවට්ටන මාව ප්‍රපාතයට දාන අගාධයට දාන වෙන එකෙක්වත් මේ ලෝකේ නැහැ. මේ විතරක් මාව අගාධයට දාන සහ ඕන්නම් හොඳට හදපු හිත තරම් යාළුවෙකුත් වෙන මට ඇත්තේ නෑ. නරකට හදාගත්ත හිත තරම් හතුරුකුත් මට තමන්ගේ හිත තින්ගුතනේ හතුරා. අර බාහිර අය නෙවෙයි. එනිසා බාහිර හතුරන්ගෙන් ගැලවෙන්න කලින් මගේ ඇතුළාන්ත හතුරව නිදහස් වෙන්න. දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරින සාදු සාදු අප්පා මිච්ඡා පානේ හිත චිත්තං පාපියෝන තේනවා චුට්ටක් කියවලු පාපියෝන දිසෝ දිසං යන්න හොරෙක් වෛරක්කාරී න සතුරෙකුට අනතුරක් කරනවා. වේරි වාපන වේරින වෛරක්කාරයෙකුට කරන අනතුරකට වඩා මිච්ඡාපනේ හිතං චිත්ත. වැරදි විදියට යොදවපු මේ සිත පාපියෝනං තතෝ කරවේ එයව පවිතේ අවාසනාවන්ත දුක්ඛිත පුද්ගලයෙක් බවට ගයන් පත් කරන්නේ කවුද? හතුරද? වෛරක්කාරද? නෑ. කවුද පුත්‍රය? කාගේ සිතද? තමන්ගිට තමන්ට විශ්වාසද? ඔය විශ්විත විශ්වාසද? ඈ? නොන විශ්වාසද? විශ්වාසද? විශ්වාස? ඈ? මොන විශ්වාසද? කියන්න බැටු. ඈ? මම්මානේ වැඩි විතර නොන විශ්වාසද? මම මෙතන ඉන්නවද? මෙතන නැහැ. කොහොමද කවුරුට ගියයි කියලා කිව්වේ නැත්නම්. නැත්නම් දන්නවද දෙන උත්තරේ මෙයා? විශ්වාසයි. කින්වතනේ නෝන විශ්වාස කරන්නේ කොහොමද? මට මගේ හිතවත් විශ්වාස කරන්න බැරිවද? මගේ හිත මටවත් විශ්වාස කරන්න බැරුව අම්මේ මේ පුතාගේ හිත විශ්වාස කරන්නේ කොහොමද ඔබ? ඔබට ඔබේ හිත විශ්වාසද? මේ දැන් දරුවා ගැන ගන්න තීරණය තව මොහොතකින් නැසන් යන්නේ මම උන්ව බලන්න. උන් ආපු දෙම් මං ගාවට. හායි මං කිව්වොත් කිව්වම තමයි. නේද? හැබැයි ඒත් ඉතින් අනේ මගේ දරුවෝනේ. මන් නැතුව උන්ට වෙන කවුද අප්පා? කලින් හිත මොකද්ද? දැන් හිත මොකද්ද? නේද? මොනතරම් චංචලද? මොනතරම් වංගද? මොනතරම් අහිතවත්ද? මේක තේරුම් ගත්තොත් ඔබට ඔබ ගැන කම්පාවක් නැහැ. බයක් නැහැ. එනිසා මේ ලෝකේ අරගොල්ලෝ මේගොල්ලෝ ගන්න තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. කවුද තේරුම් ගන්න ඕන? තමන්ව තේරුම් ගන්න. අර කුමාරවරු අපේ මහත්තයා මේ 30 සෙල්ලම් කරන්න ගිහිල්ලා එක්කෙනෙකුට එක්කෙනෙක් අඩු වුණාලුනේ. ගයන්න ඉන්නවනේ. අර එක්කෙනෙකුට අඩු එක්කෙනෙක් අරන් ගියා නේද? සල්ලි වලට. පස්සේ සෙල්ලම් බහන්න යන්නේ මේ යනකොද කරේ? අරුන් නාන අතරේ. කොතන රජුණන්ගේ මේ දරුවා ගන්නේ නේද? අන්තපුරේ හිටපු මේ බිසවරුන්ගේ පිහ අරුන්ගේ බඩුත් තරම් ඇඳුනුත් තරම් අරුන් ඇතුලේ. ගොඩේ ඉන්න විදියකුත් ඇතුලේ වගේ. කොහොමද ගොඩට ආවා හැබැයි මොනවා හරි අදගෙන ඔක්කොම ඔතාගෙන ගියානේ. සෙල්ලම් අම්මන්ට කියන්නේ නැද්ද මං අහන්නේ. ඔය අම්මන්නිලගේ හැටි උම තමයි. අහු වුණොත් උතන් ගියා. කොහොම ඉතින් අපි ඔමයි පේන්නේ නේ. හැබැයි ඉතින් බුදුහාඳුන මුණ ගැහුණා නේ? ඇහුවනේ. බුදුහාම ඇහුවා මේ. භාග්‍යවතුන් වහන්සේ. දැක්කද මෙහෙම හැඩරුවෙන් යුක්ත මෙහෙම එක්කෙනෙක් ගියා? වැදගත් වෙන්නේ අනුන් ගැන හොයන එකද තමන් ගැන හොයන එකද? නේද? ඇත්ත උත්තරේ මොකද්ද? තමන් ගැන හොයන එකයි කියලා කිව්වා. එහෙනම් ඉඳගනියමු. නේද? නපරේෂං විලෝමානි නපරේෂං කියන්නේ කමන්නේ. දැන් කතා අත්තනෝ ආවෙක්කෙයි කවුද? කවුද කිව්වේ? කතානි අකතානිච.
නපරේෂං විලෝමානිය අනුන්ගේ හොයන්න යන්න එපා. නපරේෂං කතා. ඒගොල්ලෝ මොනවද කළේ මොනවද නොකළේ කියලා. ඇකිලි ගන්න හොයන්න යන්න එපා. අපි හැම තිස්සම කරන්නේ ඕක තමයි. තුන්වෙනි හැදාලා බලන්න. අර ගෙදෙට්ට එන කට්ටිය කෙලියම මූණ දාලා බලනවද? මෙහෙ නෙමෙයි ලංකාවේ. කලර් කර්ටන් එක. ඒක හැරපන් හැදම ඒක මුළු ඇගම වල චූටි කවුලුවක් තියයි. අර මිනිස්සු යන්නකම් මේ පුදුම දුකක් විඳින්නේ. මන් දන්නවා ආපු වෙලාව ගියේ මෙන්න මේ වෙලාවටයි. ඊට එහාරේ කැමරාවකුත් නෑ. අනුන්ගේ දේවල්. ඒ බලන වාරයක් පාසා මා තුල මොනතරම් අකුසල් කන්දරාවක් මං හදා ගන්නවද කියලා මට පේනවද? නෑ. ඒ ගෙදර යහපතක් වෙනවා මට කුසල් වැඩ දෙයක් වෙනවා බලන් ඉන්නවද? නෑ. මට අකුසලයක් වෙන දිහා නම් බලන්නේ. නපරේෂං කත අනුන්ගේ දේවල් මට වැඩක් නෑ. අත්තනාවාවෙක්කෙය Taman දිහා බලපල්ලා. කතානියකතානිච මම මොනවද කළේ? මම මොනවද නොකළේ? මම මගේ මොනවද වෙන්න තියෙන්නේ? වෙන්න තිබුණේ මම ඒවා කළාද? මම මොනවද නොකළේ යුත්තේ? මම ඒවා කරන්නේ නැතුව හිටියද කියලා බලන්න. නේද? තමන්ගේ පැත්තෙන් ආත්තනාවෙක් කතානියකතානිච නේද? තමන්ගේ වෙන්න තියෙන දේ බලන්න. තමන් ගැන හොයන්න. මොකද උනේ? අනාගාමී පැවිදි වුණා. අන්තිමට වස්සසල වස් කාලේ අර්ථයේ මේකින හාමුදුරු 30ක් ආව නේද? ඔය රාජකුමාරු 30 පැවිදි වෙච්ච අනාගාමී. ඒ බුදුහාරු ගාවට ඇවිල්ලා දැන් අඳුන රහත් වෙන්නේ ටික කාලයක් ගිහිල්ලා වස්සසල අර තෙමිච්ච සිවුරු පිටින් එන්නේ මඩ ගාගෙන. ඔන්න ඔය 30 තමයි අර කටන චීවරය බුදුහාමුදුරු අනුදැනව දාලා කියලා කතාවේ ධර්මයේ සඳහන් නිසා මේ ගමනේදී අදිෂ්ඨාන කරන්න එක දෙයක් තමන්ගේ එක අඩුවක් අල්ලන්න කොතනද තියෙන්නේ කියලා. ඔයාට වැඩියෙන්ම ඇලුම් ආස මොකද්ද ජීවිතේ? ඇලුම් කරන දේ. මාව මල්ලන්න එපා නේ. පොඩ්ඩක්. ඔය ආසම දෙම ගොඩාක් ඔයාට නිකන් නැති වුණොත් දුක්කම හිතෙන දේ මාව මටත් නිකන් පිස්සු හැදී මොකක් නැති වුණොත්ද පිස්සු හැදෙන්නේ. නැති වුණොත් මාළොත් කැඩුණොත් මොන දෙයකට ඔයා වඩාත් ඇලුම් කරන දිනවට දුකේ ඉන්න ගයන් මොකද්ද පුතා? මට එහෙම නෑ. ඈ? මට එහෙම විදිහක් නෑ. ෂුවර්? බරහත් නෑ. මට එහෙම එහෙම බලපෑම් කියන්නේ නෑ. ඔබට මේ දැන් කොහේරි අමාරුවක් වෙලා ඔබ වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරනවා. ඔබට ඊට පස්සේ කියනවා මිස්ටර් I am very sorry you have a cancer. ෂුවර් ඒ වෙලාවට ওই මනසක මට එයිද ඔබට? නෑ මං අහන්නේ මට මේකත් එක්ක ඔබට ගැටීමක් එයිද? මෙහෙමයි මහත්තයෝ දැන් එහෙනම් ඔබ වැඩියෙන් ඇලුම් කරන කවකද කියනකොට? ඔබට නෑ කිව්ව නේද? ඔබ ගැටනවා කිව්ව නේද? ඔබ ගැටනවා කිව්ව මම ඔයා විතරක් අල්ලන්නේ නේ මහත්තයෝ. මේ ධර්මයක් කියන්නේ. කතරි කවුරු අල්ලන්නේ ඔය කතාව කියන්නේ? මේ ඔබට මේ බාහිරේ නෑ. නමුත් මෙතන මම ඉන්නව නේද? අපේ මහත්තයෝ අන්තිම බාහිර එකක් තමයි මේක. අයියෝ මට දැම්ම මැරෙන්න බෑ. මාව බේරගනියෝ. කේන්තියට වහබිව්වට රෝහලට එක්කන් යමු. ડોක්ටර් මාව බේරගන්නෝ. මාව බේරගන්න කියලා කෑ ගන්නවා මහත්තයෝ. කේන්තියට මැරෙන්න හැදුවට අර කෙල්ල දාලා ගිහිල්ලා තරහ වෙලා ගියාද? වහබිව්වට ආයි ඉල්ලන්නේ මොකද? ජීවිතේ මැරෙන්න try කළේ දැන් ඉල්ලන්නේ මොකද? වේදනාව එනකොට පුළුවන්ද බලන්න අර හාමුදුරු මට එනකොට මේ අනිත් පැත්තට කරකවන්න දෙන තා පෑම් මේක පිටිපස්සට හරිද අපේ රාහුල් පොඩි හාමුදුරුව බුදුහාමුදුරුවෝ ටික පින්ඩපාතේ යද්දි මම කියන්නේ කී කතාවනේ වෙන එකක් ආවේ රාහුල මේ විදිහට මට මතක නැහැ මොකද්ද කිව්වේ මේ විදිහට ධර්මය මෙනෙහි කරන්න කිව්වා අනිත්‍ය දකින්න කිව්වා පංච උපාදානස්කන්ධය උන්වහන්සේ කල්පනා කරන පොඩි වයසේ බුදුහාමුදුරුවන්ගේ පිටිපස්සේ මේ පුතා යන්නේ පින්ඩපාතේ ගමෙන් මෙච්චර සුන්දර ධර්මයක් තියෙද්දි කැම නැවැත්තුවා. මම යන්නේ නැහැ පිටපතේ. අර දවල් දානේ ආයේ පහුදා හෙට හම්බ වෙන්නේ. මේ එක උදේ මගේ තේ කැදක් වගේ හම්බ වෙන්න ඇති ඈ. දැන් අපිට අද ඔයගොල්ලෝ උදෙත් දීලා මේ සුකුරුත්තන් කෑම ගොඩක්. මං හිතුවේ දවල්ටත් එක්ක කියලායි. ආයේ දවල් දෙන්නද? දැන් ආයේ මේක ඉතින් අඩු කරන්න බෑ මේක මොකක් හරි ඔබල තද කරලා ආයේ දවල්ටත් හරි ගස්සනවනේ.
අර දැන් රාහුල හාමුදුරුවෝ උදේ මොන හරි කැඳක් හරි මොකක්ද දැන් ලැබෙන්නේ නැති. ආයි ඒ වෙලාවේ වැඩි නැත්තම් ආයි හෙට දවල් උදේ වෙනකන් ඉන්න. ඒ බුදුහාමුදුරුවෝ දීපු මේ කමඨහන මෙච්චර සුන්දර කමඨහනක් ලැබිලා මොකටද කණ්ඩ යන්නේ මේ ඇඟට? කෑවත් මේක මැරෙනවා. නැති වෙනවා. හැබැයි මේ පැයමම කෑමට මේ කය වේසන වෙලාව මම දානවා කොතෙන්ද? ධර්මය අවබෝධ කරගන්න. ඉඳගත් ගහක් මුල. ඉඳගත් ගහක් මුල. සරුත් හාමුදුරුවෝ දැක්කා. පුතේ වඩපන් ආනාපාන සතිය කිව්වා. උන්වහන්සේ වෙන අනිත්‍ය භාවනාවක් වඩන්නේ. සරුත් හාමුදුරුවෝ දන්නේ නැහැ මොකද්ද වඩන්නේ කියලා. ආනාපාන සතිය හොඳට වඩන්න. මොකද්ද අතේදීම කියන්නේ? අර සුන්දර බුද්ධ වචනයක් කමටහනක් ලැබිච්ච වෙලාවයි ආහාර වේලක් අතෑරියා. සෝදානන්ද දවල් කෑම අතාරින්න. බුදුහාමුදුරුවෝ තරහ වේද පූජාව තිබ්බේ නැහැ කියලා. තරහ වෙන්නේ කවුද දානගෙන ආපුවා උඹලා කෑවේ නැහැ කියලා. නේ මට ප්‍රශ්නයක් නෑ මම අතාරින්නම් දවල් කෑම. හරිද? බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ. දාන දුන්නේ නැහැ කියලා දවල්. උඹලා මේ සිල්ලා නම් මට දන් දුන්නේ නැහැ කියලා නෑ. තරහ වෙන්නේ කවුද? කවුද තරහ වෙන්නේ? ඒගොල්ලෝ දක්ෂණෝ අනේ සාදු සාදු අපේ කෑම ටික නරක වුණාට කමන්නේ. ඔබලගේ ඒ අදිෂ්ඨානෙට සාදු සාදු. ඔබලගේ අදිෂ්ඨානෙ යන්න. මොකද ඔබලා මේ දවල් ආහාරය ගත්තත් නැතත් හෙට ඔබලා මැරෙන්න පුළුවන්. මේ ආහාරයෙන් ඔබලා දවල් මාසයක් ජීවත් වෙන්නේ. ඔබට පොඩි දෙයක් වෙන්න පුළුවන්. හෙට මැරෙන්න මේ ආහාරය ගත්තත් දිව්‍ය යෝජන ඖෂධ ගත්තත්. එනිසා ඔබගේ මේ ශ්‍රේෂ්ඨ අදහසට සාදු සාදු. නේද? අර හාමුදුරු නමක් සිටු කුලේ මල්ලිට ඔක්කොම ටික දීලා පැවිදි වුණානේ. කැලේට ගියානේ තිස්ස හාමුදුරු. මල්ලිගේ නෝන මල්ලිට හිතුන්නේ මල්ලිගේ බැඳපු නෝන කල්පනා කරන අයියා හාමුදුරු සිවුරු වෙලා આવුත් ආයේ මේක මොකද බෙදන්න දෙනවනේ නේද? සිවුරු වෙලා આવුත් උන්වහන්සේ මහන්නේ සිවුරු වෙලා එන්න නෙවෙයි ආපහු මල්ලිට හොරා මේ කුලියට මිනිමරන මයිට සල්ලි දීලා ඇඩ්වාන්ස් එකක් දීලා මරන්න කිව්වා. ඉතුරු ටික ආවට පස්සේ මරුවට පස්සේ දෙන්නම් කිව්වා. මේගොල්ලෝ හරි ඇඩ්වාන්ස් ගත්තා. කැලේට ගියා. හාමුදුරු ගහක් මුල හවස් හොරි 5ට 6ට විතර වගේ විවේකී ඉන්න පැත්තකින් ගල් වෙන තියෙනවා. උන්වහන්සේ විවේකී ඉන්නකොට බලන සද්දයක් බද්දයක් ආවා. චුට්ටක් ඇස්සල් බලන මහා දරුණු මිනිස්සු ටිකක්. තී අමෝරාදි කියන. ඇයිද පින්වතුනි මේ මං කෙටියෙන් කියන්නේ ඉක්මනින් අවසන් කරන්න ඕනේ නිසා. උන්වහන්සේ මරන්න මොනවද මාව මරලා ගෙනියන්න තියෙන්නේ? ඔබලට වටිනා දෙයක් මෙතන මේ දෙපට සිවුරු තනිපට සිවුරු ආඳනේ පාත්‍රේ එච්චරයි. වෙන මොනවත් නැහැ ඔබලට. නෑ ඔබ වහන්සේ මැරුවා මරන්න කලින් දැන් තල්ලි හම්බෙලා තියෙනවා. මැරුවම තව ටිකක් තව හම්බ වෙනවා බාගෙට වැඩිය. දැනගත්ත මිනිස්සුන්ගේ මූණ ගැලවිල්ලක් නැහැ. සටන් කරන්න ක්‍රමයක් මට ඕනේ නැහැ. මොකද ඉල්ලුවේ අපේ ප්‍රශාන්ත මහත්තයෝ? මොකද ඉල්ලුවේ? ඒ මිනිමරුවන් ඉල්ලුවේ මොකක්ද තාත්තා? වරුවක් ඉඳ දෙන්න කිව්වා. මම නොමර මට වරුවක් කියන්නේ පැය 6ක්ද නේ? පැය 6ක් නේ? වරුවක් කියන්නේ පැයද? මේ අද මේ වෙලාවේ හෙට උදේ වෙනකම්. මේ හවස මේ 6 7 ඉඳලා හෙට පාන්දර වෙනකම් මට මේ ඉඩ දෙන්න මරන්න දෙන්න. ඇපයක් තියාගෙන නිකන් නෙමෙයි. අනේ මේ කැලේ ඔබ හන්දේ ඇප වෙන්න කවුද ඉන්නේ? මොනවද තියෙන්නේ? චොට්ටක් ඉන්න. ඔබතුමා කිව්වා වගේ. මොකද කළේ? නැගිටලා ගිහලා ගලක්. ටික හයිය කළු ගලක්. ගෙනල්ලා. පර්යංකෙන් ඉඳගත්ත භාවනා ඉරියව්වෙන්. මොකද කළේ? උකුල් යටේට තදේට ගහගත්තා උකුල් යටේ බිඳගත්තා. චට්ටස් ගාලා කැඩ නැහුණා. නැගිටින්න බැලුව නැගිටලා යන්න බෑ. ඇයි? කැඩිලා බිඳිලා වේදනාව වැඩි. දැන් පැහැදිලිද ඇපේ ඔබලට? මට ඔබලගේ ඇස් වහලා දැන් පැනලා යන්න බෑ. මට අනුකම්පා කරලා වරුවක් ඉඩ දීලා අර ඈත ගල් තලාවට වෙලා ඉඳන් ඉන්න හිට එළින එක. ඊට පස්සේ පාන්දර වෙලා මාව මරලා දාන්න. හරිද? උන්වහන්සේට යන්න බෑ. අධික වේදනාවයි. ප්‍රශාන්ත මහත්තයෝ ඔබව මරන්න ආවොත් අපේ මහත්තයෝ නම් මොකද කිව්වේ? සනත් නිශාන්ත නෙමෙයිනේ. සෙල්ලන්නේ හොදේ.
මරන්න આવොත් ගැලවිල්ලක් නැහැ. සිල් සමාදන් වෙලා ඉන්නේ. අමු කෙලස් කන්දක්. සෝවාන් මාර්ගෙත් නැත්තම් ඔබ ඉල්ලනද වරුවක් මම මරන්න එපා පැට්ටු මට හෙට උදේ වෙනකන් දීපන් ඉඩ. ඉල්ලනද? නෑ අරුන්ගේ පොර බල මරාගෙන මරනවද පිට එක නේද? නිවන් දකින්න හොවගෙන try කරනවද? වරුවක් කිල්ල ගලෙන් කුකුල් වැටි බිනදින. පැත්තකින් හිටමන් අර බුදු පිළිම ගාවට ගිහිල්ලා. ඔයාලා මේවා එළියෙන් ලොක් කරලා බලයල්ලා. මට යන්න බැරි විදිහට උදේ ඇවිල්ලා මාව මරපල්ලා කියනවද? නෑ හාමුදුරු මොකද කිව්වේ? උදේ ඇවිල්ලා මරන්න මාව. ගෙල්ලෝ ගියා පන්දන් දැල්ලගෙන හිටියා එළි වෙනකන්. හාමුදුරු දැන් මොකද වඩන්නේ භාවනාව? වේදනාව මොකද්ද? සතර සතිපට්ඨානේ දෙවෙනි එක වේදනාව. මේ ධර්මයේ නොවඩපු ඇඟට නොවැදිච්ච හිත ශක්තිමත් නොවෙච්ච කෙනෙකුට ඔය සිතුවිල්ල එයිද? හැඟීමක් එයිද මිදගන්න? මේක මේ බ්ලේඩ් එකකින් කපා ගන්න පුළුවන්ද කියන මට? කුඩු ගහලා පුළුවන්. කෙල්ල මතක් වෙලා කුඩු ගහලා පුළුවන්. නේද? නෝන තරහ වෙලා ගියොත් එහෙම ආවේගයට කවා ගන්න පුළුවන්. සාමාන්‍ය පුළුවන්ද? හිත විකල්ුණොත් විතරයි පුළුවන්. සාමාන්‍ය පුළුවන්ද? බැහැ. වේදනාවට කවුද උදේ ආව? කවුද අරගොල්ලෝ ආමරන? උන්වහන්සේ අර කුලෙට බිඳිච්ච වෙලාවේ මූණ නිකන් ඇඹුල් ගතියක් තිබුණේ. බෙරි වෙලා වගේ අර වේදනාව අමු කෙලස් කන්දක් හාඳුරු. ධර්මයේ වැඩුවා. වීරය ගත්තා. කෙලස් අඩු වෙලා තිබුණේ නැහැ. මගපල තිබුණේ නැහැ. හැබැයි උදේ එනකොට යකෝ පිපිච්ච නෙළුමක් වගේ මූණ. හොරු වෙනකොට අර මිනිමරු වෙනකොට එයා දැකලා කිව්වා අට්ටි යාමි හරා යාමි සරාග මරණං. ඔබ ලැයියේ මාව මරන්න එනකොට මං තනි කර රාග කන්දක්. රාග ගොඩක් දැක්කොත් රාගය ඇති වෙනවා. ඇහුනොත් රාගය ඇති වෙනවා. දිවට කෑමක් තිබ්බම ආසාව තියෙනවා. සෝවන පහසක් ලැබුණොත් මතක් වුණොත් රාගෙ හිතේ පැන නගින, ද්වේෂයේ හිතේ පැන නගින සිතක් සහිතව මම හිටියේ. ඔබලා ඊ මාව මරන්න මං හිතුවා ඔබලා ඒ වෙලාවේ මාව මැරුවොත් මං කැමති නෑ. රාග සහිත හිතක්, ද්වේෂ සහිත හිතක් තියෙන වෙලාවක මැරෙන්න මට බෑ. අට්ටි යාමි මට ඒක බෑ, දුකයි, පීඩාවක්. රාග සහිතව මට මැරෙන්න බෑ. හරය මම ලැජ්ජයි. මට පීඩාවක්. මොකද්ද? රාග සහිතව මැරෙන එක ගයා පීඩාවක්. එයි මම රාග සහිතව මැරෙන්න නෙවෙයි මනුෂ්‍යාත්ම භාවය ලැබුවේ කියලා දාගන්න හાર્ට් එකේ පැත්තකට මේ සීල් එක ගහගන්න. පස්සේ ගන්න ඉස්මතු කරලා ඔන්න ඕක. මොකද්ද? හොඳට ගහගන්න ඕක කෑල්ල. හරිද? හાર્ට් එකේ. මොකද්ද බෑනේ පොතේ ලියපුවා දිර්ලයයි. හැමතිස්සෙම අලුත් වැඩියා කරන්න. රාග සහිතව මැරෙන්න නෙවෙයි මේ මනුෂ්‍ය ජීවිතය මම ගත්තේ. දේශ සහිත හිතකින් මැරෙන්න නෙවෙයි මට මේ සුන්දර මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ. ගහගන්න ඔය ශීල්ඩ් එක ඔය වකී සහිතව හાર્ට් එකේ මැකින් නැති වෙන විදිහට ඉස්මතු කරන්න, උපමට්ටම් කරන්න හැමතිස්සෙම සයින් වෙලා මේ ඇස් ඉදිරියේ පේන විදිහට සිහිය ඕක ගහගන්න. ඕගලන්ට කෙලෙස් ඇති වෙන්නේ නැහැ වෙලාව. ඔය දෙක ඕක මම ඉපදුනේ මිනිස් ලෝකෙට ආවේ රාග සහිතව මැරෙන්න නම් නෙවෙයි, ද්වේෂ සහිතව මැරෙන්න නෙවෙයි කියන ඔය දෙක මතුරන වෙලාවේ රාගයක් එයිද? තරහක් එයිද? බෙල්ල මිරිකුවක් එයිද? ප්‍රශාන්ත මහත්තයා මිරිකලා බලන්න ඕනේ හැබැයි. ඒක වඩවඩෙන් මිරිකලා බලන්න ඕනේ. නැත්තම් කියන්න බෑනේ. ඊට පස්සේ කියනවා මට බෑ එහෙම මැරෙන්න. මම එහෙම හිතුවා. හිර උඩා වෙනකොටම අරුණාලෝකේ අර පැත්තක් සතු පාට වෙන්නේ. පාන්දර 4ට 4:00ට අරහත්ම අපාපුනේ. මං ඒ වෙලාවේ රහත් උනේ. බලගල් තලාවේ ආහාර හිර අරුණාලෝකේ වැඩෙනවා. මම බැලුවා මට මැරෙන්න බෑ රාග සහිතව, දේශ සහිතව. මේ කය මගේ නෙවෙයි, මේ වේදනාව මගේ නෙවෙයි, මේක මමත් නෙවෙයි, මට අයිති කිසිවක් නැත. අබමල් වෙනවත් තරම් දෙයක් ඔබට තියෙනවද මේ කයේ? නැත. එහෙනම් මේ බඳු කයකට මගේ කියන්නේ කොහොමද? මට අයිති කියන්නේ කොහොමද? මගේ වශකේ තියන්න පුළුවන්ද? මට අයිති නැති ලෝකයක, මට අයිති නැති වේදනාවක කවුද හිමිකාරයා? නැත හිමිකාරී. හිමිකාරුව කියලා අපි අල්ලගත්තට නෑ ඔබට අයිති දෙයක්. එනිසා අනාච රහත් උනා. ඔබට
ඒ අමා මහ අරහත් ඵලයේ බොහෝ දුර නොවේවා. වෙලාව මඩේකින් කරන්නේ. හැම දිනකටම සුන්දර දවස් ටිකක් වේවා. එනම අර වචන ටික තියාගන්න. පුළුවන් නම් ඒට වැඩ ඇති වලට බොහෝ විට ඔය සීත උදේ පාන්දර සිල් මිදෙන්න පුළුවන්. දවල් කෑම අත්තරිනවා කියපුව ඔබල දවල් කෑම ගන්න. අත්තරින රෑයක. රෑයක අත්තරින්න. පුළුවන්ද? මම පොරොන්දු කරගන්න උත්සාහ කරන්නේ අමාරු දාන්න ඕනේ නේ. ඔබලා ඔක්කොම කිව්වා මං අත්තරින්න දවල් එක් කියලා. ඒක පව් අරගොල්ලෝ හිත අදපු අයටනේ. ඒගොල්ලොත් හොඳට ධර්මයේ දන්න කලින් නම් ඒගොල්ලෝ ඉඩ දෙයි. කමන්නේ අරින්න අපේ ගත්ත කෝණ දිහාවට ගියදී. හරිද? මම දැන් ඔබට කියනවා ඔය ශීලය දවල් කණ්ඩපත් පිඟන් දෙකක් රැටත් එක. පුළුවන්ද? රැයක අත්තරින්න. රැයක අත්තරින්න. මට ගිලම්පස එකක්වත් නොදෙයි ඉන්න. මං ඔබේ රැයපත් එක අත්තරින්නට මම අවසර දෙන මං ගිලම්පස එකක් නැතුව වතුරේකින් මං ඉන්නම්. අර තියලා දිනන කජුද මොනවන්දද? ඒක තරයි යන්න. හොරෙන් හරි කෑවොත් එම් කියලා හිතයි. නැත්නම් කජුවට එක් ගල්ලා තියන්න. හෙට උදේට බලන්න. ගිලම්පස එකක් අවසර දෙන එක අත්තරින්නම් මං. ඔබ වෙනුවෙන්. වතුර ටිකක් විතර. ඔබ වතුරත් එපාගෙන මං ඒකත් නැතුව ඉන්න. ඔබ රෑ කෑම එක අත්තරලා හෙට උදේ වෙනකන්. ඇයි? ඔබට සුන්දර නිවන හෙට වෙනකොට මේ ඉස්මතු ඒ පින ඔබලා ළඟ පිඟුතුනේ තියෙනවා. මංගව තියෙනවා. අපි ඉඩ තියලා නැහැ තාම හරි ඒකට. ඒකට ඉඩ දීලා ඉඩ දෙන්න. ගලාගෙන යන්න පුණ්‍ය ගංගාව කුසල ගංගාව ගලයි. ඇයි? මැද බ්ලොක් කරන්න යන්න එපා. මැද බ්ලොක් වෙන්නේ සුන්දර නෝනා එක්ක. මැද බ්ලොක් වෙන්නේ කොතනද? සුන්දර දරු පැට්ට එක්ක නිවන බ්ලොක් වෙනවා. ආවරණේ නෝනා එක්ක පොඩි පැට්ට එක්ක බ්ලොක් වෙනවා මහත්තයෝ. කෑමට බ්ලොක් වෙනවා. ඕගන් දෙක ඕගන් කියන්නේ මොනවද? ඈ? ඉන්ද්‍රියනේ. අර ගහන එකත් ඕගන් තමයි. ඉන්ද්‍රිය දෙකක් අපි වලක ගත්තොත් දිවයි තව ඕගන් එකක් තියෙනවානේ. සෙක්ෂුවල් පැත්තයි. ඒ දෙක සමයා කරගත්තොත් කාය ඉන්ද්‍රියත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්. හොඳට බලන්න. මේ දිවට තියෙන ඇල්ම පෙලක් වල කෑමට දවල් ගන්න ගියාම බලන්න. පුළුවන් තරම් ආස කරන කෑම අත්හැරලා බෝන්චි කරලක් එක්ක කන්න වන්න පරිප්පු අත්හැරෙන්න පුළුවන්ද? දිවට රස දෙන්නේ නැතුව කය පවත්තම් විතරක් කෑමක් ගන්න. ඒ ආහාරය ගැන මෙනෙහි කරන්න. මේ කය ආහාරය කයේ පැවැත්ම මට නිවන් දකින්න විතරයි කය පවත්තන්න ඕනේ. අමුතුවෙන් ආසාවල් මේක ගොඩනගන්නේ අන්න ඔය ටික කෑම ගන්නකොට යන කලබල මේකට ගණිතදී. කයේ පැවැත්ම විතරයි මේ ආහාරය. මම කලබල වෙන්නේ නැත. නේද? ආහාරයෙන් මට මේ තියෙන දුක් වේදනා නැති කරලා අමුතු දුක් වේදනා එන්න නොදී අලංකාරයේ හැඩවැඩ වීම නිසා මගේ මේ බ්‍රහ්මචාරී අද දවසේ බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහය පිණිසමයි මේ ආහාරي බත් කටවල් පහක් වළඳන්ද ඉඩ තියෙද්දී නවත්තන්ද බඩේ ප්‍රමාණය දැනගන්න දැනන් ආහාර ටික ගන්න එක කටලස් එකක් ගන්න දෙකක් ගන්නෙ හරි අතරින්ද වන්නේ කැම ටික ඒකත් ඔබට කමටහනක් වේවා ආහාරේ අර කේපු රාගයේ දේශේ නේද මට එයාපෝට් එකේ ගාව ශීල් එක වගේ ගහන්න හાર્ට් එක මැකෙන්නේ නැහැ කවදාවත් මකන්න ඕන වෙයි ඔබේ ඒක ජයග්‍රහණය කරපු දවසට ආයේ කාලුත් ක්‍රියා කරන්න වෙන්නේ ඔටෝ අප්ඩේට් වෙනවනේ එහෙම එකක් තියෙනවා මොකද ඔටෝ අප්ඩේට් වෙනවා කියලා තියෙන්නේ ඒක අප්ඩේට් වෙනවා යවත් කලින් ඒක වෙනවා අපි මේ මාර්ගිතු ඉතින් මේ මම කියන්නේ තව යනවා නිසා ඔබට සුන්දර දවසක් වේවා ඔබ සැනසේවා ඔබ නිවේවා අනේ ඔබලට මේ සුන්දර පරිසරය හදලා දුන්නේ අපි ප්‍රසාන්ත මහත්තයට කලින් හිටියනම් කවුරු හරි නේද සභාපතිල වශයෙන් කාර්ය මණ්ඩලයක් වශයෙන් ඒ ඇත්තන්ට ශාන්ත මහත්තයලට පවුලේ අයට අපි මේ සුන්දර හිත්තිකට කොල්ලෝ කෙල්ලෝ තරුණ අම්මලා තාත්තලා නේද චූටි දරුවෝ ඔක්කොගේම හිත නිවේවා ශනසේවා එදා මෙදා තුර ස්වාමීන් වහන්සේලා වැඩිය නම් මෙතෙන්ද ඔබ බණපදයක් කියවනම් ඒ ස්වාමීන් වහන්සේලාට ඒ දායකත්වයේ දරුවෝ උදේ දන් දීපු අයට දවල් දන් දෙන අයට හවස ගිලම්පස දෙන අයට උදේ ගිලම්පසක් දුන්නා ඕනේ නැහැ කිව්වනේ ඒ ඔක්කොටම නේද හැමදෙනාම සැනසෙත්වා නිවිත්වා ධර්මාවබෝධය කරත්වා දෙවියන් සත්‍ය පිං ලබා නිවන් දකිත්වා සාදු කියලා ප්‍රාර්ථනා කරා